හරි රෙකෝඩින් එකක් දැම්මා. එතකොට මේ විදිහට අපි DDL වලදී ඔන්න ඉස්සෙල්ලාම පළවෙනිම MySQL කෝඩ් එක විදිහට show database කියන විධානය භාවිතා කරා. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා school කියලා database එකක් ඔයාලට පේන්න තියෙනවා. ඔය school කියන database එක තමයි අපි නිර්මාණය කරපු database එක. ඊට පස්සේ ඔයාලටත් අලුතෙන් database එකක් හදන්න ඕනි නම් CMD එක ගන්න විදිය නේද? CMD එක ගන්න විදිය මේ MySQL install කරාට පස්සේ හරිද? MySQL දාගත්තට පස්සේ අපිට මේ MySQL client කියලා එනවා. මේ MySQL command line client කියලා app එක. මෙතන MySQL command line කියන එක. මේක ගත්තාම හරි. ඊට පස්සේ 1 2 3 4 කියලා අපි දුන්න password එක දීලා enter කරාම MySQL run වෙනවා. හරි. එහෙමයි ගන්න. හරි. ඊට පස්සේ show databases හරි. දැන් අපි database එකක් හදනවා නම් මම ඔයාලට කිව්වා create database ඊට පස්සේ database name එක create database nil ict මෙන්න මේ විදිහට semicolon enter. ඒක query okay අපිට database එකක් හදා ගන්න පුළුවන් වුණා. I show database කියලා ගත්තාම මෙන්න බලන්න අපිට nil ict කියලා database එකක් තියෙනවා. ඒ වගේම database එක delete කරගන්න ඕනේ නම් drop database nil ict එර එකක් අකුරු වැරදි drop database okay d අකුරු ගන්න නැහැ dot database nil ict keyboard එක දෙන්න right ඔන්න query okay දැන් ආයි show database ගියාම බලා ගන්න අර nil ict කියන database එක දැන් අයින් වෙලා එතකොට දැන් අපිට ඔන්න දැන් පළවෙනිම SQL වල තියෙන මුල්ම ටික දැන් අපි දන්නවා database බලාගන්නේ කොහොමද database එකක් හදන්නේ කොහොමද database එකක් අයින් කරන්නේ කොහොමද මම ආයි පාරක් කියලා දෙන්නේ මේ ටික මොකද මේ ටික අහුණත් ආයි මතක හිටිනවා. හරිද ළමයි? ඊට පස්සේ අපි database එකක් සම්බන්ධව දැන් හදපු database එකක් එක්ක වැඩ ටික කරගෙන යනවා නම් හරිද? හදපු database එකක් එක්ක වැඩ කරගෙන යනවා නම් මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලාම අපි මේ database එක තෝරන්න ඕනේ. එතකොට අපි කිව්වා ඒක කරන්නේ කොහොමද? use කියන විධානය භාවිතා කරන්න. use මොකද database name එකනේ use school. ඒකට අක්කලා අමතක වෙලා. use කියලා database එකේ නම type කරලා enter කරන්න. එතනට database කියලා එන්නේ අනිත් ඔක්කොම databases කියලා එනවා. නමුත් අපිට ඕනි database එක තෝරගන්නකොට database කියලා දාන්න අවශ්‍ය නැහැ. use school. ඔන්න දැන් use school කියන database එක තෝරගත්ත නිසා දැන් මේ වෙලාවේ MySQL විසින් තෝරගෙන තියෙන්නේ school කියන database එක. මොකද මෙතන database ළමයි පහක් තිබුණානේ. ඔය පහෙන් අපි දැන් වැඩ කරන්නේ කොයිකද කියලා අපි තෝරගන්න එපා. අපි select කරගන්න එපා එක. ඔන්න දැන් අපි කරන හැම දෙයක්ම බලපාන්නේ school කියන database එකට. හරිද? ඊට පස්සේ මම මිනිස්සුන්ට ඊට පස්සේ මම ඕගොල්ලන්ට කතා කරා අපි ටේබල් එකක් හදන්නේ කොහොමද? දැන් database එක අපිට පැහැදිලිනේ. database එක පැහැදිලි නම් database එකේ අපි කොහොමද ටේබල් එකක් හදන්නේ? මම මේකේ ටේබල් එකක් හැදුවද කොහෙද නේද දා ස්ටුඩන්ට් කියලා. දැන් බලන්න ටේබල් එක select star from student the students ද මතකත් නැහැ. හරි හදලා තියෙන්නේ. ඒක empty set කියලා කියනවා. හරි. එතකොට මම ඔන්න ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් හැදුවා. අපි එතනට ආවේ මෙන්න මෙහෙම. වගුවක් නිර්මාණය කිරීම. අපි SID name address telephone number NIC කියලා ළමයි අපි වගුවක් ඔය විදිහට ඇඳා. basically. ඊට පස්සේ මෙන්න මේ වගුව නිර්මාණය කරනකොට
මේ වගුව නිර්මාණය කරන්න ක්‍රමවේදයක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. මොකද අපිට වගුවක් එහෙම ආවට ගියාට හදන්න බෑ SQL වලදී. මොකද ළමයි මම ඔයාලට කිව්වා එහෙම වගුවක් හදනකොට මේ වගුවක අපි භාවිතා කරන මේ තීරු වලට විශේෂිත වෙච්චි ඒකක තියෙනවා. මොකද අපි මේ වගුවක ඉන්සර්ට් කරන දත්ත වලට වර්ග තියෙනවනේ. මම කිව්වා ඒ හින්දා අපිට මෙතනදී data type වර්ග ටික ඉගෙන ගන්න වෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි data type ටික ඉගෙන ගත්තා. int, float, date, date and time. ඊට පස්සේ වාචා චා කියන data type ටික. එතකොට මම ඔයාලට කියලා දුන්නා අපි යම්කිසි දැන් වගුවක් හදලා ඒ වගුවට ධන හෝ ඍණ නිකිල සංඛ්‍යාවක් යූස් කරනවා නම් අපි කිව්වා ඒක දත්ත වර්ගයේ int. ඒ වගේම දශම ස්ථාන සහිත මේ දත්තයක් නම් float. දිනයක් නම් date, වෙලාවක් යනවා නම් දිනයක් එක්ක date and time. ඒ වගේම අක්ෂර සම්බන්ධ data එකකදී අපි කිව්වා වර්ග දෙකක් තියෙනවා වාචා සහ චා කියලා. වාචාවලදී 65535ක් අකුරු පුළුවන්. චාවලදී අකුරු 255යි පුළුවන් කිව්වා. නමුත් අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ වාචා කිව්වා. ඒකට හේතුව වාචාවලදී අපි ලබා දෙන ඉඩ. මොකද මම ඔයාලට කිව්වා අපි දැන් වගුවකදී ළමයි මේ විදිහට වගුවක් නිර්මාණය කරද්දී නේම් කියලා හදලා ඒ නේම් එකට අකුරු කොච්චර ප්‍රමාණයක ඉඩක් තියාගන්න ඕනිද කියලා අපි දෙන්න ඕනේ. අකුරු 50ක ඉඩක් තියන්න, අකුරු 100ක ඉඩක් තියන්න. මොකද අපි දන්නේ නැහැනේ නමක අකුරු කීයක් තියෙද කියලා මෙතන ඇතුල් කරන්න. ඒතර මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වා අපි සාමාන්‍යයෙන් 255ක් වගේ ඉඩ දෙනවා. එතකොට එහෙම 255ක් වගේ ඉඩ දෙනවා නම් අපිට 255ක් චාවලිනුත් හදාගන්න පුළුවන් නේ. නේද? මම එහෙමත් කිව්වා. මොකද චාවලදී කොහොමද 255 නේ. නමුත් මම ඔයාලට මෙහෙම දෙයක් කිව්වා 255ක් වෙන් කරගත්තාම නමට තියෙන්නේ ඇත්තටම අකුරු 55යි නම් 200ක් අපරාධනේ. ඉතින් ඕකෙදි මං කිව්වා ඔයාලට චාවලදී මොකද වෙන්නේ? අර ඉතුරු වෙච්ච 200ත් එයා හිස් දත්ත විදිහටම දත්ත ගබඩාවට අරගෙන යනවා සේව් වෙන්න. හැබැයි වාචවලදී අකුරු 55යි නම් තියෙන්නේ ඉතුරු 200 එයා ළමයි අරන් යන්නේ නැහැ දත්ත ගබඩාවට. භාවිතා කරන ලද දත්ත ටික පමණයි අරගෙන යන්නේ. ඉතින් ඔන්න ඔය හේතු දෙක නිසා අපි කරන්නේ චාවල 255යිනේ කොහොමද තියෙන්නේ. ඒ හින්දා වාචවලින් අපි 255ක් හදනවා. චා වෙනුවට වාචා දෙනවා. එතකොට අර හිස් දත්ත ටික ඩේටාබේස් එකට අරන් යන්නේ නැහැනේ. එතනදී අපිට පොඩි වාසියක් තියෙනවා ඩේටාබේස් එකේ අනවශ්‍ය ඉඩ ප්‍රමාණය ඉතුරු වෙන. ඉතින් ඔන්න ඔය විදිහට අපි data type ටික ඉගෙනගෙන අපි කොහොමද table එකක් හදන්නේ කියලා ඉගෙන ගත්තා. දැන් create database school වගේ අපි database table වගුවේ database එකේ පළවෙනි වගුව නිර්මාණය කරා create table student කියලා. create table student. create table student කිව්වහම ඔන්න student කියන table එක අපිට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට student කියලා යම් කිසි වගුවක් මෙහෙම හැදෙයි. හැබැයි මේ වගුවට අපිට තියෙනවනේ ළමයි field තීරු. ඒ ටික අපි දෙනකොට අපි ඔන්න මේ විදිහට මම පහලට SID කියලා ඔන්න පළවෙනි තීරුව හැදුවා. SID කියන තීරුව. නමුත් SID කියන තීරුව හැදුවට හරියන්නේ නැහැ ළමයි. SID තීරුවට අපි ඇතුල් කරන දත්තවල වර්ගය මොකක්ද කියලා දෙන්න ඕනේ. ඒතර ඔයාලට මම කිව්වා field name එක දීලා ඊගාවට space එකක් තියලා data type එක දෙන්න. ඔන්න අපි මොකද කළේ SID එකට අපි හිතනවා අපි භාවිතා කරන්නේ පූර්ණ සංඛ්‍යා විතරයි. දශම ස්ථාන භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම SID එකත් එක්ක ඉංග්‍රීසි අකුරු භාවිතා කරන්නේත් නැහැ. අංක පමණයි. එහෙම හිතලා අපි int කියන data type එක මෙයාට දුන්නා. int කියන data type එක දුන්න හින්දා කවදාවත් ඔය SID එකට අපිට ඉංග්‍රීසි අකුරක් ඇතුල් කරන්න බෑ ළමයි. ඇතුල් කරන්න දෙන්නේ නැහැ. මොකද දත්ත වර්ගය වෙනස්නේ. ඒ වගේම අපි වරහන් ඇතුලේ දුන්න අංක 10 10න් කියන්නේ මෙතන ඔයා උපරිම අංක 10ක ඉඩක් වෙන් කරගන්න. මම අංක 10ට වඩා SID එකක් දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරේ? ඔන්න name කියන කෙනා ගාවට ආවා. name එකට වාචා දුන්න 255ක ඉඩක් දුන්නා. address එකට වාචා දුන්න 255ක් දුන්නා. ටෙලිෆෝන් නම්බර් in කියලා 15ක ඉඩක් දුන්නා. NIC එකට චා කියලා 15ක ඉඩක් දුන්නා. මේ විදිහට අපි වගුව නිර්මාණය කළා. එතකොට අපි මෙතනදී ඕපන් කරගත්ත වරහන මෙතනදී අපි ක්ලෝස් කරලා සෙමිකෝලන් එකකින් ඉවර කළා. මේ තමයි ටේබල් එකක් හදන ආකාරය. මේක තේරුණා නම්
අද මම ඕගොල්ලන්ට දෙන ටේබල් එක දැන් ඔයාලා තනියම කෝඩ් එක ලියන්න ඕනි. මම ඩේටා ටයිප් දෙන්නෙත් නෑ. ඩේටා ටයිප් වල සයිස් එක දෙන්නෙත් නෑ. මම නිකන් ටේබල් එකක් අදිනවා විතරයි. අපිට දැන් ස්ටුඩන්ට් ඉන්නවනේ. අපිට දැන් ඕනේ ටීචර්. එහෙනම් මෙන්න මෙතනින් මම ටීචර් කියන ටේබල් එක නිර්මාණය කරනවා. මට TID එක අවශ්‍යයි. name එක අවශ්‍යයි. address එක අවශ්‍යයි. ඒ වගේම NIC එක අවශ්‍යයි. email එක අවශ්‍යයි. gender එක අවශ්‍යයි. birthday එක අවශ්‍යයි. ටිකක් ලොකුයි. හරිද? ලොකු වුණාට කමක් නැහැ. මෙන්න වගුව. මෙන්න මේ වගුවට දැන් ඔයාලා තනියම SQL කෝඩ් එක ලියන්න ඕනි. create table කියන වචනයෙන් පටන් අරගෙන එක දිගට ලියන් යන්න එපා, පිළිවෙලක් නෑ. ඒ හින්දා රූලකින් ලස්සනට ළමයි ලියාගෙන පහළට එන්න ඉඩ ටික වැඩිපුර ගියාට කමක් නෑ. ඔව් CMD එකේ ගහලා මම පෙන්නනවා. ඔයගොල්ලෝ මේක කෝඩ් එක ලිව්වට පස්සේ මම CMD එකේ කෝඩ් එක හදලා පෙන්නනවා. දැන් ඔයගොල්ලෝ මම දැන් මේ උගන්වපු කොටසක්නේ කලින් සතියේ. ඒ නිසා දැන් මට ඕනේ ඔයගොල්ලන්ට තනියම ටේබල් එකක් හදාගන්න පුළුවන්ද බලන්න. මොකද විභාගෙදී මෙහෙම ටේබල් නේ අපිට දෙන්නේ. දීලා අපිට කෝඩ් එක ලියන්න කියනවා. ඔය පළවෙනියට තියෙන්නේ මොකද්ද සර් වගුවේ TID teach ID. ඔයාලට මෙතනත් අර ගිය වගේ සම්පූර්ණ නිදහස තියෙනවා මේ ටේබල් එක කැමති විදිහකට නිර්මාණය කරන්න. කිසිම බාධාවක් නැහැ. මේ නිදහස භාවිතා කරලා Tamanට දැනුණ විදිහට කෝඩ් එක ලියන්න. ඒතර MySQL කෝඩ් එකක් සමහරු ජීවිතේටවත් තාම ලියලා නැහැ. ඔන්න අද ඔයගොල්ලෝ එහෙමනම් තනියම ලියනවා. ඒ ගැන සතුටු වෙන්න. දැන් ඊයේත් Python ටිකක් හොදට ගොඩක් අය කරා. දැන් අපි මේ පාඩම් දෙකම ළමයි කෝඩින් පාඩම් දෙකක් යන්නේ. ඒ හින්දා අපිට අවුලකුත් නැහැ නේ. රිවිෂන් පන්තියෙන් පස්සේ තීරි පන්තියට එනකොට අර මහා ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ටිකක් එකම ආකාර දෙකක් නේ පන්ති දෙක. ඒ හින්දා මම හිතන්නේ අවුලක් නැහැ අපිට. අනික Python MySQL එකිනෙකට සම්බන්ධත් එක්ක. create table teacher වරහනක් TID int 10 name වාචා add වාචා nic char nic char right කමක් නැහැ B අපිට දාන්න බෑ email වාචා gender එක char birthday හරි අන්න birthday වරද්ද ගත්තා දුනිති
බර්ත්ඩේ එකට ඉන් දැම්මොත් එහෙම හරියද දුනිති? බර්ත්ඩේ එක ලියන්න වෙන්නේ දැන් මගේ බර්ත්ඩේ එක එහෙම ලියනවා නම් මෙන්න මෙහෙම ලියන්න වෙන්නේ. 19900 නේද? 19991,144. ඇයි ඉන් දැම්මොත් ටික් තියන්න බෑ, ඉරි ගහන්න බෑ, සිම්බල්ස් මොකුත් යූස් කරන්න බෑ. ඒකනේ අංකයක්. මේ දැන් මම පෙන්නගෙන පහලට ආවා. මොකද්ද දෙන්න දාන්න ඕනේ? data. හරි. ඊට පස්සේ select create table teacher TID enter name address NIC email gender birthday සිනෙත්ගේ අවුලක් තියෙනවා. කෝඩ් එකේ error එකක් එනවා. හොයලා බලන්න ඇයි කියලා. ඇයි error එක එන්නේ කියලා හොයලා බලන්න. අනිත් ටික හරි. තාරකගේ PID in පහ name watch address watch NIC watch email watch gender watch birthday date හරි. අන්තිම එකේ වරණක් දාන්න තියෙනද? ඒකත් එහෙමයි date එකට අපිට අංක නම් ඕනිත් නෑ දුන්නත් කමක් නෑ. ඒකේ ගැටලුවකුත් නෑ. හරි. 1 2 3 වරණ දාපු නැති එක නේ අවුල. ඔව් ඔව් වරණක් නෑ. හරි. සර් දැන් ඕකම CMD එක ටයිප් කරනවා. CMD එකේ ටයිප් කරන්න බෑ මේකේ ටයිප් කරන්න ඕනේ. CMD එක වෙනයි ඔව් මේ නෑ මේ CMD එකනොත් මේ MySQL රන් කරගන්න පුළුවන්. හරි. අපි එහෙනම් මේ ටේබල් එක දැන් හදමු. create table teacher අයියෝ arrow key එක දුන්නා. create table teacher TID int කැමති අගයක් දාමු 5 කමා ඉස්සරහෙන් ටයිප් කරගෙන යන්නත් පුළුවන්. මම ඔයාලට මේක තේරෙන්න ඕන නිසා ලස්සනට අපි ඊගාව රූල් එකට යන් ළමයි. එක දිගට ටයිප් කරන් යන්න පුළුවන් වැරද්දක් නැහැ. name vacha 255යි address vacha 255යි NIC චා දාන්නම් නිකන් චා 15යි gender චා gender අපි උඩට තියෙන්නේ male female අද හයක් වගේ තියෙනවා. පහක් වෙන්න කමන්නේ. හයක් තිබ්බත් ඇති. gender birthday ඊමේල් එක සර් email vacha email උත් ඉතින් 50ක් විතර දීන්න. අන්තිමට බර්ත්ඩේ කියද්දි මෙහෙම අන්ඩර්ස්කෝර් දාලා පුළුවන් නැත්නම් එකට පුළුවන් ස්පේස් තියලා බෑ කියලා ඔයගොල්ලෝ දන්නවා. date කමා වරහන අවසානයකට ගමන් හරි දැන් බෑනේ ඉතින් දැන් ඉවරයි ඉතින් ගහලා ඉවරයි. සර් බර්ත්ඩේ එක ඩේට් එක දෙන්න ඕනේ නැද්ද? අයියෝ එන්ට එකක් වැදුනොත් MySQL වල පස්සට යන්න බෑ අය මකන්. කමන්නේ ආයිත් කෝඩ් එක ගහනවා. සෙමිකෝලන් එක දාන්නම තුකුණා. හරි. 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 query okay
zero row affected. එතකොට ඔන්න ටේබල් එක හැදිලා තියෙන්නේ දැන් ටීචර් කියන අපිට දැන් තියෙන්නේ මේකට දත්ත දාන්න. දැන් අපිට ස්ටුඩන්ට් කියලා ටේබල් එකකුත් තියෙනවා. ටීචර් කියලා ටේබල් එකකුත් තියෙනවා. දැන් එහෙනම් ඔන්න හැමෝටම තව මුකුත් WhatsApp එකට දැම්මේ නැද්ද බලන්න නෑ නේද? right. මයිකක් තියෙනවා. බර්ත්ඩේ චා කෝ ඔයාගේ වැරද්ද. කමා නෑනේ. PID int 10ට කමාවක් තියෙනවා. name වාචා කමා නෑ. address නෑ, NIC නෑ, email නෑ, gender. කෝ කමා ටික දාගන්න නැත්තම් වැරදි. මේක. හරි. දැන් අපි බලමු අපේ tables ටික. show tables. show tables. right. ළමයි මෙන්න table in school. ස්කූල් කියන දත්ත ගබඩාවේ තියෙන ටේබල් දෙක ස්ටුඩන්ට් සහ ටීචර්. දැන් මෙන්න මෙතන චූටි දෙයක් බලාගන්න. ළමයි මම ටීචර් ටේබල් එක හැදුවේ T අකුර කැපිටල් දාලා. ඒ වුණාට බලන්නකෝ අන්න case sensitive Python වල case sensitive MySQL වල case sensitiveද? නෑ. MySQL වල case sensitive එකක් නෑ. කැපිටල් ගැහුවා simple ගැහුවා simple ම තමයි එන්නේ. හරිද? ඉතින් simple ම පාවිච්චි කරා නම් හරි. හරි. අපිට ඕනම් මෙහෙමත් පුළුවන් බලාගන්න. දැන් මේකත් ලියාගන්න ඊගාවට. දත්ත කපඩාවේ ඇති වගු කියන්නේ වගු ඔක්කොම බලාගන්නේ කොහොමද? show tables නේ. ඒතර show tables කියන විධානයෙන් අපිට ඔක්කොම බලන්න පුළුවන්. තව එකක් තියෙනවා ළමයි show full tables. මේ බලන්න. full tables කිව්වහම table type එකක් වැටෙනවා. දැන් අපි ඉතින් මේකෙදි table type දීලා නැහැනේ. ඒ නිසා base table කියලා විතරයි අපිට ගන්න පුළුවන්. මෙහෙම විධානයකුත් තියෙනවා. ඒකයි මම ඔයාලට ඒකත් පෙන්නුනේ. එතකොට අපිට tables බලා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. show tables සහ show full tables. හරිද? ඊට පස්සේ අපි දැන් ටේබල් එකක් හදාගන්නත් දන්නවා. දැන් අද අපි කතා කරන ටික තමයි දැන් ටේබල් එක හැදුවට පස්සේ ළමයි ටේබල් එකේ මොනවා හරි වෙනස්කමක් කරන්න වුණොත් එහෙම. එහෙනම් දැන් අපි කරන්න යන්නේ ළමයි නිර්මාණය කරන ලද වගුවේ වෙනස්කම්. right. එහෙනම් දාගන්න මාතෘකාව නිර්මාණය කරන ලද වගුවේ වෙනස්කම් සිදු කිරීම. බර්ත්ඩේ එකට අගයක් එන්නේ නැහැ. මොකද බර්ත්ඩේ එකට අගයක් එන්නේ නැත්තේ අනිවාර්යෙන් අපි අවුරුද්ද අංක 4කිනුත් මාස දින දෙක දෙක අංක 8ක්. අතර 4යි අතන 4 8යි. හරියටම බර්ත්ඩේ එකට එන්නේ 8යිනේ. ඉතින් බර්ත්ඩේ එකට අඩුවෙන් දුන්නත් වැඩියෙන් දුන්නත් තේරුමක් නැහැ. මොකද ඒවා ළමයි ඉන්ටර්නැෂනල් ඩේටානේ. ඉන්ටර්නැෂනල් ඩේටා වලදී අපිට එහෙම අගයක් දෙන්න යන්න ඕමනාවක් නැහැ. තුන්නොත් එතන පොඩි වැරද්දකුත් තියෙනවා. අපිට හැබැයි දීලා බලන්න තිබ්බේ වැරද්දක් එනවද කියලා. ඔයගොල්ලෝ ගෙදර try එකක් දීලා බලන්නකෝ. දීලා error එකක් එනවද කියලා. මම ඒක කලින් මන් දීලා නැති නිසා මට ඒක හුරුවක් නැහැ මට ඒක errorද කියලා. හරි මාතෘකාව නිර්මාණය කරන ලද වගුවක වෙනස්කම් සිදු කිරීම. මම කියනේවා මේ දුරින් ඇහෙනවා වගේ නැතුව ටිකක් හොදට ඇහෙනව නේද? මම මයික් එක මාරු කරා ඒකයි. මයික් එක වැඩක් දන්නේ නැහැ. වෙලාවට පොඩ්ඩ එහෙම යනවා වගේ ගතියක් තියෙනවා. එහෙනම් මේ මයික් එක අවුලක් ඇති. ඉතින් බලන්න මම මයික් එක හිටපු කරලා ගමන් යනවා. ඉතින් බලන්න පාරණික මට මේ අර මේ හම්බුණා මගේ ඉස්කෝලේ යන කාලේ මම ගත්ත පොඩි මයික් එකක්. ඉතින් ඒක ගලවමු. නෑ ඒක තියෙද්දිම බලමු. මිනි මයික් කියද්ද? දැන් බලන්න ඇහෙනවද කියලා. අර විදිහමද වෙනසක් වුන්නේ නැහැ නේද?
දැන් නම් හොඳ ඒකට එනවා. ඒ කියන්නේ ඉස්සර මේ හෙඩ්සෙට් ආවේ මයික් එක ගාවින් තමයි අර හෙඩ්සෙට් එකේ මේ ආයි ජැක් එක ගහන්න තියෙන්නේ. ජැක් දෙකක් ගහන්න එනවා. හරි ආයි පරණ එකම හයි කරා. දැන් වෙනසක් වුණාද? වෙනසක් තියෙනවද? නැත්තම් ඒ විදිහමද? දැන් නම් හරි වගේ. දැන් ක්ලියර්. හරි. එහෙනම් අර මයික් එක නිකන් අයියෝ සිරිසේ. හරි. එහෙනම් හොඳයි ඔයගොල්ලෝ කලින් කියන්න එපා. මට කවුරුත් කිව්වෙත් දෙරින්ද මම ඔහේ මේ මයික් එක ගහගෙන තියාගෙන හිටියා. මොකද මේක මේ අර වයර් එකත් පොඩි හින්දා ටිකක් කරදරයකුත් නැහැනේ මේ සිවුරට. එහෙනම් විසි කරලා දාමු. ඒක මේ පිටකොටුවෙන් ගත්ත එකක් රුපියල් 60කටද කොහෙද? ලැජ්ජායි බෑ කියන්නත්. ඒ වුණාට අවුරුදු 15ක් විතර පරණයි. මම හිතුවා ඒ සවුල් අවුල් වගේ කියලා කිව්වේ නෙට්වර්ක් අවුලක් කියලා. ඈ නෙට්වර්ක් එක කවුල් ඔව් නෙට්වර්ක් එක අවුල් වෙලා තියෙන්නේ මේ වැස්සනේ. අපිටත් වැස්සා දැන් වැහැලා දැන් මීදුම. කතා මීදුම හින්දා දෙක එනවා. දැන් දෙක හැමද? ඔව්. ඒ මොකද ඒ? ඉනෙත් කතා කරන එහෙනම් ඒ තිනෙත්කින් අවුලක්. මට ඒක ඇහෙන්නේ. සර් පැහැදිලි වෙනවා. හරි ඔයාලා කතා කරද්දි මං සවුන්ඩ් එක පොඩ්ඩක් ඔයාලගේ වැඩි. ඒක ආයි මේ වදිනවා මේකට. හරි මේ අදම් පොඩ්ඩක් සිග්නල් තියෙනවා මේ කණු හතරක්. මොබිටෙල් එකේ අලුත් රවුටර් එක ගන්න ඕනේ. දැක්කද ඒක? ඒ මොකක්ද සුදු පාටට ඇවිල්ලා තියෙන සුදු පාට මොබිටෙල් මම මේ ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. පොඩි කණුවක් වගේ එකක්. ෆොටෝ එකක්වත් නැහැනේ මුන් දාලා. නිකන් දෙයිද සල්ලි දීලා ගන්න වෙයිද දන්නේ නැහැ. බ්‍රෝඩ්බෑන්ඩ් රවුටර් කිව්වම ඉතින් කනෙක්ෂන් එක විතරයි. ෆොටෝ එකක් තමයි. සුදු පාටයි. අතන ෆොටෝ එකේ තිබ්බනේ එක. අර ෆයිබර් ඔප්ටික් එකට ඒක 4G plus මේ තියෙන්නේ. ඔව් මොකදනේ රවුටර් එකක් එහෙම දානකොට වීඩියෝ එකක් එහෙම දාලා කරලා හදලා ගන්න. මෙන්න මේක. ස්පීඩ් එක හොඳයි කියලා නම් කියන්නේ මේ USB නේ charge කරන්න තියෙන්නේ. දැන් මේකේ ළමයි මාරවාසියක් මට තියෙන්නේ. ඇයි කරන්ට් එක නැති වෙලාවට ලැප් එකේ USB port එකෙන් router එකට කරන්ට් එක දෙනවා. එහෙම නැත්නම් power bank එකකින් හරි router එකට දෙනවා. ලැප් එකෙන් පන්ති ඇදගෙන යනවා. ලැප් එක පැස්සව ෆෝන් එකට මාරු වෙනවා. මැසේජ් කරන්න පර්මිෂන් දීලා කියන එහෙම එකක් නෑ. ඕනිකේට මැසේජ් කරන්න පුළුවන්. ඔයාලගේ මැසේජ් පේන්නේ මං හිතන්නේ මට විතරයි. ඔව් host only. අන්න දැන් බලන්න දැන් ඕනිකේට පුළුවන්. ඉතින් මේ දැන් රවුටර් එකක් එහෙම ළඟදී ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ වගේ මේ අලුත් රවුටර් එකට පොඩ්ඩක් යන්න ළමයි. ඒකේ වාසියක් තියෙනවනේ. වාසිය තමයි ළමයි මේ USB හරහා යන එක. දැන් අපේ තියෙන මේව එහෙම power bank විතර කරන්ට් එකකින් විතරමනේ charge වෙන්නේ. මේක මොබයිල් ෆෝන් එකක් වගේ ඉතින් SIM එක එහෙම දාගන්න ඔක්කොම ටික දාලා මේ ලස්සනට හුරු බුහුටියට පාවිච්චි කරා හැකියි. හරි අපි එහෙනම් යන්න දැන් ආයි MySQL වලට පාඩමට. ඩයලොග් එකේ ඕවා නැහැ. දැන් අපි යන්නේ ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්තනේ දැන්.
නිර්මාණය කළාද වගුවක වෙනස්කම් කිරීම. මුලින්ම ඔයාලා ඉගෙන ගන්න යන්නේ ළමයි කොහොමද වගුව මකාගන්නේ? අපි හදපු වගුව අයින් කරගන්නේ කොහොමද? ඩේටාබේස් එක අයින් කරේ කොහොමද? ඩේටාබේස් එක අයින් කරේ drop database. එහෙනම් වගුවක් අයින් කරන්නේ කොහොමද? වගුව අයින් කරන්නේ drop table. right. drop table කියලා ගහලා ඊට පස්සේ මොකද දෙන්නේ? table එකේ නම drop table teacher. දුන්න semicolon එකක්. ඔන්න query okay table එක දැන් අයින් වුණා. දැන් ස්ටුඩන්ට් විතරයි ඉන්නේ. එහෙනම් ටේබල් එකක් ඉවත් කිරීම කියලා ළමයි වගුවක් ඉවත් කිරීම කියලා ලියා ගන්න කෝඩ් එක drop table ඊට පස්සේ table name. මාතෘකාවලිය වෙනස් කිරීමක් කරන්නේ. ඔව් වෙනස් කිරීම තමයි. ඒ වෙනස් කිරීම යටතේ වගුවක් ඉවත් කිරීම. වෙනස් කරනවා කියන්නේ ඉවත් කිරීමත් ඔක්කොමයි තියෙන්නේ. හැදුවට පස්සේ අපි වෙනස්කම් කරනවා. ඒකට පළවෙනිම වෙනස තමයි සම්පූර්ණයෙන්ම අයින්ම කරලා දාන එක. හරි ආයි ටේබල් එක හැදුවම එනවන වගුවක් ඉවත් කිරීම drop table name. මෙතෙන්ට දාන්න ටේබල් එකේ නම. අන්තිමට semicolon එකකින් ඉවර කරන්න. නම වගුව ඉවත් කිරීම. හරි. දැන් ළමයි අපි කරන්න යන්නේ වගුව හැදුවට පස්සේ හරිද? වගුව හැදුවට පස්සේ කෙනෙක්ට මේ වගුව මෙහෙම පුරවන්න පුළුවන් නේ. TID එකට දානවා අංකයක්. TID එක 0.1. නම නීල්. ඇඩ්‍රස් එක කෙටියෙන් රත්නපුර. NIC එක 1000. ඊමේල් එක N3. ජෙන්ඩර් එක දාන්නේ නැහැ මම. බර්ත්ඩේ එක දාන්නෙත් නැහැ මම. මොකටද මම ජෙන්ඩර් එක කියන්නේ? මොකටද මම මගේ බර්ත්ඩේ එක කියන්නේ කියලා මම මේ ටික විතරක් පුරවනවා. කෙනෙක්ට පුළුවන් නේද ළමයි කියලා. Taman කැමති data ටික විතරක් දීලා වගුවක් පුරවන්න. ඉතින් හිතන්නකෝ කෙනෙක් නම නැතුව ඔක්කොම පිරෙව්වොත්. ඉතින් නම නැතුව මොකක් පිරෙව්වා වැඩක් නැහැ. අන්න ඒ නිසා අපි මේ ඉගෙන ගන්න යන්නේ ටියුට් එකේ තියෙනවා වගුවක ශේස්ත්‍රයකට. එහෙම නැත්නම් මේ වගුවේ තියෙන ෆීල්ඩ් නේම් එකකට ළමයි හිස් දත්ත මේ විදිහට දත්තයක් නොදුන්නාම මෙතෙන්ට යන්නේ ළමයි empty data එකක් හිස් දත්තයක්. හිස් දත්තයක් ඇතුළත් වීම වළක්වන ආකාරය බලමු අපි කොහොමද හිස් දත්තයක් ඇතුළත් වීම නතර කරන්න කියලා. හිස් දත්තයක් ඇතුළත් වීම නතර කරන වැඩේ ළමයි අපිට ටේබල් එක නිර්මාණය කරනකොටමයි කරන්න වෙන්නේ. පැහැදිලිද? ටේබල් එක නිර්මාණය කරනකොටමයි මේක කරන්න වෙන්නේ. එතකොට අපි දැන් අපේ ටේබල් එක නිර්මාණය කරලා අවසන්. හරි. මම නැවතත් ඒ ටේබල් එක දැන් ආයෙ ඩිලීට් කරනවා. drop table teacher. right. මම හදනවා අලුතෙන් ටේබල් එක. create table teacher. දැන් TID එක වහිනවා ගොරවනවනේ. හරි ගොරවනවා යන්න මම වීඩියෝ එක දාන්නම්. හරිද? දැන් ඔන්න පළවෙනිම ටේබල් එකේ TID එකනේ. දැන් ගොඩක් කලාවට ළමයි අපි TID එක ප්‍රයිමරි කී එකක් කරනවනේ. මම මෙතනදිම ඒකක් කියලා දෙන්නම්. හරිද? හිස් දත්ත යන එක වළක්වීම සහ කොහොමද ටේබල් එකකට ප්‍රයිමරි කී එකක් දෙන්නේ. අපි මේ දෙකම එකපාර බලමු. එතකොට නැත්නම් එකම කෝඩ් එක ලියාගත්තාම ලේසි. එතකොට අපි කොහොමත් ළමයි මේක ප්‍රයිමරි කී එකක් කරොත් ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රයිමරි කී එකට දත්තයක් නැති වෙන්න බෑනේ. මොකද ප්‍රයිමරි කී එක not null. ඒ හින්දා කොහොමත් මෙයා not null. not null කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? not null. null කියන්නේ හිස්ව තියෙන්න බෑ. ඒක අපි මොකද කරන්නේ? මේ කමාව අයින් කළා. මෙතන මං ටයිප් කරන්න ඕනි ළමයි not null කියලා. අන්න එතෙන්ට ස්පේස් එකක් තියන්න පුළුවන්. not null දැන් කමාවක් දාගන්න. right not null. right ඊගාවට name එක. name එකත් අපිට not null. අපි හැම එකටම not null කියලා දානවා. හරිද? ඔයාලට අවශ්‍ය. අනිත් ඒවට ගැටලුවක් නැහැ. හරිද? අනිත් ඔක්කොටම මේ විදිහට not null දානවා.
ඊට පස්සේ name එකෙන් පස්සේ අපිට ආවේ address එක නේ. හරි. address එක. ඒක අනිවාර්ය නෑ කියලා හිතමුකෝ. ඕනේ address එක දුන්නත් එකයි නැත්ත් එකයි කියලා අපි ඉස්සරහට යනවා. email එක අනිවාර්යෙන් ඕනේ. not now. හරි. ඊට පස්සේ අපිට email එකෙන් පස්සේ ආවේ NIC එක නේ. NIC එක. ඒකත් අනිවාර්යෙන් ඕනේ. not now. හරි. මේ කෝඩ් එක ඔයාලා ලියා ගන්න ඕනේ. ඒ නිසා මාත් එක්කම ලියන් යන්න. ඔයාලා ලියාගත්තනේ මාතෘකාව. මාතෘකාව ඇතුළේ ලියාගත්තේ වගුවක ශේෂ්ත්‍රයක් තුළට හිස්දත් ඇතුළත් වීම වැළැක්වීම සහ ප්‍රයිමරි කී එකක් ලබා දීම. වගුවකට ටියුට් එකේ තියෙනවා වගුවක ශේෂ්ත්‍රයක් තුළට හිස්දත්යක් ඇතුළත් වීම සහ ප්‍රයිමරි කී එකක් ලබා දෙන ආකාරය. ටියුට් එකේ තිබුණාට කමක් නැහැ නෝට් එක පොතේ කරගෙනම යමු. මොකද මේවා අතින් ලියන්න ඕනේ පුළුවන් තරම්. හරි අපි NIC එකෙන් පස්සේ බර්ත්ඩේ එක. රයිට්. බර්ත්ඩේ එක අපි අවුලක් නෑ නොදුන්නත් මොකද NIC එක තියෙන හින්දා අපි බර්ත්ඩේ එකත් එහෙනම් අතාරින්න. රයිට්. දැන් ඔන්න ටේබල් එකේ ඔය ටික ඔක්කොම හරිනේ. දැන් ඔන්න ප්‍රයිමරි කී එක දෙන අවස්ථාවයි මේ කරන්න යන්නේ. ප්‍රයිමරි කී එක කොහොමද දෙන්නේ? ප්‍රයිමරි කී එක දෙන්නේ අපි මෙතන ටයිප් කරනවා අන්තිමට මේ මුළු සමස්ත වගුවෙම ප්‍රයිමරි කී එක කවුද කියලා. කවුද ප්‍රයිමරි කී එක කියලා අපි මේකේ වරහන් ඇතුලේ දාන්න ඕනි ළමයි. කවුද ප්‍රයිමරි කී එක? TID. ඔවහන්. උඩේගේ අර ක්‍රමාව අමතක වෙලා නේද? බර්ත්ඩේ ඩේට් එකට පස්සේ එන්ටර් එකක් ගැහුවනේ ඉතින්ද? ඉස්සෙල්ලා දැන් ඉතින් කමන්නේ. මෙතනින් පස්සට යන්න ක්‍රමයක් නැද්ද දන්නේ. ඩබල් ලයින් වලදී ඩබල් ලයින් කතා කරද්දි ගණන් ගන්න එපා. හරි කමන්නේ. දැන් අපි දෙමු ප්‍රයිමරි කී. ඔයගොල්ලෝ කමාවක් දෙන්නේ නැහැ. ප්‍රයිමරි කී කියලා වරහන් ඇතුලේ ප්‍රයිමරි කී එකක් වෙන්නේ කවුද? TID. එයාව මේ විදිහට ප්‍රයිමරි කී එකක් බවට පත් කරනවා. දැන් කමාවක් නැහැ. සාමාන්‍ය විදිහට වරහන සෙමිකෝලන් එක. හරි. දැන් මේ කෝඩ් එක වැරදි. අර කමාව නැති නිසා මම ආයි ඔක ටේබල් එක හදලා පෙන්නන්නම්. ඔයාලා මේ කෝඩ් එක එහෙනම් මේ විදිහට ලියා ගන්න. දැන් මං කියන එක ඩබල් ඇහෙන්නේ නැහැ නේ ඔයගොල්ලන්ට. නෑ නෑ අර අපි කතා කරද්දී අපි කතා කරන සර්ගේ මයික් එකෙන් අපි ඔව් ඒක හරි. මම මේ කෝඩ් එක ලියා ගන්නවා මම ඒක ආයෙ හදා ගන්නවා. හදිසියට වොක් කරගන්න බෑ. ඊටේද හත්තුන ටේබල් එක හැදුවා. දැන් ටේබල් එකට ප්‍රයිමරි කී එකකුත් තියෙනවා. ඒ වගේම not නලුත් තියෙනවා. ඔන්න ඔය විදිහටයි එහෙනම් අපි සර සම්පූර්ණම ටේබල් එකක් හදන්නේ ළමයි. දැන් එතකොට ඔයගොල්ලෝ ටේබල් එකක් හදනකොට කලින් කෝඩ් එක වගේ නෙවෙයි. මේ ටේබල් එකේ not null තියෙන ඒවත් බලලා ඊට පස්සේ ප්‍රයිමරි කී එක මොකක්ද කියලා බලලා මේ ඔක්කොම කරන්න ඕනේ. ඔව් කෝඩ් කරද්දිම TID ඉස්සරහින් ප්‍රයිමරි කී කියලා දාන්නත් පුළුවන්. ඔව් ඒකත් හරි. හරිද? පුළුවන්. ඒකක්ව වැරදි නෑ. නමුත් ළමයි සාමාන්‍යයෙන් ක්‍රමය විදිහ අපිට
දැන් උතන මෙහෙමනේ මම ඔක හරියටම පැහැදිලි කරන්නම්කෝ. දැන් MySQL වලදී primary key එක දෙන්නේ අන්තිමට. එතකොට MS SQL Oracle SQL servers වලදී primary key එක දෙන්නේ ළමයි TID int ඊට පස්සේ not null primary key. පැහැදිලිද? මෙන්න මේ විදිහට මම මෙතන ටයිප් කරලා පෙන්නන්නම්කෝ. TID එක int එකක් අපි int එක කීයද කියලා දෙමු 5යි not null primary key කියලා ගහලා කමාවක් දාන්න. ඉතින් මේකත් හරි. පැහැදිලිද? මේකත් හරි. මේ ක්‍රමයේ වුණාට ගොඩක්ම භාවිතා කරන්නේ SQL server එකට සහ Oracle MS Access කියන database වලදී. ක්‍රමවේද ඉතින් එක එක ඒවා එක එක විදිහනේ. ඉතින් මේ දුනිති කිව්ව කාරණාව අන්න ඒ විදිහට එන්නේ. ඒකත් මතක තියාගන්න ඉතුරු ලේසි. ඉතින් මම කලේ MySQL වලටම ගැලපෙන ක්‍රමය. සර්තර මේ ඕක MySQL වලටත් හරියනවද නැද්ද? හරියනවා. එනකොට මේක හරියන්නේ මේ MySQL server එකක තියෙන එකට. මතකද අර එදා ගවිදු අපි අර කෝඩ් එකක් ගහලා වැඩ කරේ නේ බෑකප් කෝඩ් එක. ඒක සර්වර් එකට විතරයි යන්නේ කියලා. ඒක තමයි මේ ස්කෝලින් එහෙම කිව්වා මේ අර MySQL එක විතරක් මතක තියාගන්න මේ ඔව් ඒක තමයි. දැන් මේක MySQL වලට හරියනවා. හැබැයි අපේ database එක තියෙන්න ඕනේ server එක. local host එකට ගැලපෙන්නේ නැහැ මේක. ඒකේ මම කිව්වා දැන් MySQL වලට හරි. නම් මේ මම දැන් මේක type කරොත් හරියන්නේ නැහැ. මොකද මගේ database එක තියෙන server එක නෙවෙයිනේ. local host නේ. සර්දන් සර්වරයක් ඇතුළට ටයිප් කරන්න නැතුව ඔව් මේක server එකට type කරගන්න පුළුවන්. ඔක CMD එක ඇතුළට ගන්න නේද ඔක අපේ host එකේ ඔව් ඒ හින්දා මේක support කරන්නේ. gen එක දාලා නැල්ලු. හරි අවුලක් නැහැ. gen එක අමතක කරලා දාන්න. මේක එකක් දෙකක් මම කරන්න කමන්නේ. ඒවා ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා. අපි මේ ඉගෙන ගන්න ළමයි දැන් මේ ලෝකෙ දියුණු වෙච්ච යුගයකනේ. දැන් මේවා හොයාගත්ත මුල් කාලේ හිම ඉගෙන ගත්තා නම් ලොකු දේවල් නෑ. ඉතින් තර්කකාරී softwares මොකුත් නැහැනේ. දැන් මේ අපි ළමයි 2021 හිතන්න ලෝකෙ කොච්චර දැන් දියුණුයිද? ඉතින් දියුණු තාක්ෂණයක් ඉගෙන ගනිද්දී සෑහෙන්න දේවල් තියෙනවා. අඩු ඒ කියන්නේ වෙනස් වී. දැන් මම උනත් තමයි හැම දෙයක්ම දන්නේ නැහැනේ වෙනස් වෙච්ච. ඉතින් අපිට ඒක හරි ගැටලුවක් ඉතින්. අර ඒක දැන් ගොඩාක් අය මේක උගන්වන්නේ සිලබස් එකේ විතරමයි. සිලබස් එකෙන් පිට යන්නෙම නැහැ. ඒකට දැන් මට වෙලා තියෙන්නේ අපි අර හැම පැත්තම බලලානේ කරන්නේ. ඉතින් වැරදිලා අච්චාරුවක් කරගෙන තමයි වැඩේ යන්නේ ඉස්සරහට ඉතින්. මොකද අර සිලබස් එකම විතරක් ෆලෝ කරලා එහෙම කරන්න බෑ. මම එහෙම කරන්නේ නැහැ. මොකද මම සිලබස් එක අස්සෙම ඉන්න මිනිස්සෙක් නෙවෙයිනේ. ඒකයි මම දැන් මෙතනත් කිව්වේ මේක මේ අනිත් සර්වර්ස් වලට තමයි මේක යන්නේ කියලා. ඔව් මගේ ක්‍රමය මතක තියාගන්න. මොකද දැන් මම අර සිලබස් එක ගන්න කිව්වට මම දැන් මේ කියලා දීපු ක්‍රමයට තමයි මේ ක්‍රමයට තමයි මේ විභාග ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ. ප්‍රයිමරි කී කොහොම තමයි දෙන්නේ. එතකොට ළමයි දැන් උතන ගැටලුව තියෙන්නේ අපි පොඩ්ඩක් විභාගෙදී උත්තර ලියද්දි කපටි වෙන්න ඕනි. හේතුව ඔයාගේ විභාග පේපරේ බලන්නේ මම නම් එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නම් එහෙම නැත්නම් software engineersලා නම් උන් ළමයි A to Z මේක ගැන දන්නවා. හරිද? ඒ හින්දා හුලක් නැහැ. නමුත් ඔයාලගේ පේපරේ බලන්නේ පාසල් ගුරුවරුනි. ගුරුවරයා ළමයි අපි ඉගෙන ගන්න වපසරියෙන් එළිය නැහැනේ. ඇතුලේ විතරනේ. දැන් ඔයා අර කෝඩ් එක ලිව්වොත් එහෙම සමහරවල් මම ගුරුවරුන්ට අපහාස කරනවා නෙවෙයි. මම මේ කියන්නේ ළමයි මේවා ගුරුවරුන්ට එහා ගිය පාඩමක් නෙවෙයි මේ ඉගෙන ගන්න. ලෝකේ වෙනස් කරපු software engineersලා මත ප්‍රදාපවතින programming language එක. ඒතර පාසල් ගුරුවරයෙකුගේ job එක මේ database developer නෙවෙයිනේ. ඉතින් ඒගොල්ලෝ ළමයි ඉන්නේ අර SQL කියන පාඩමේ syllabus එකේ ඇතුලේ විතරයි. එයා හොයන්නේ primary key එක කො මෙහෙම දාන්න බෑනේ. එහෙම කොහොමද primary key දාන්න පුළුවන්? මෙහෙම primary key මේ ළමයා මේක වැරදි. ඇයි marking scheme එකේ තියෙන්නේ ළමයි primary key එක දීලා තියෙන්නේ මේ විදිහටනේ. ඉතින් මේ ඒ හින්දා අර අපි හැමදේම ඉගෙන ගනිද්දී අර පොඩි කපටිකමක් කරගන්න ඕනි. මොකද්ද? මාකින් ස්කීම් එකට ඕනි විදිහට උත්තර ලියන්න. ඒක අපි දැන් ඊගාවට මම ඔයාලට කිව්වේ පේපර් ක්ලාස් එකක් දාගමු අපි දැන්. හරිද? අපි තව පේපර් ක්ලාස් එකක් දාගමු. තව මොකක් හරි විදිහකින් ළමයි ටයිම් එක හදාගෙන. මට ඉක්මනට මේකට දවසක් ඕනි. ඊට පස්සේ ඔයාලට මම
දැන් අද කවද්ද සන්දනේ. අන්න අද මම දෙනවා පන්තිය ඉවර වෙනකොට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ සිකුරාදා වෙනකොට කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ සිකුරාදට පැයක් වගේ ගම්මුකෝ අපිට. මහ වෙලාවක් ඕනේ නැහැ ළමයි. පැයක් ගම්මුකෝ. අන්න පැයක් දාගත්තා. අර දීපු ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. එතකොට ඒක ලොජික් ගේට් නම්බර් සිස්ටම් වල ඉඳලම පටන් අරගෙන ඉස්සරහට යන්න තමයි මම දැන් අදහස් කරේ. අද මම ඔක්කොම අපේ ප්‍රශ්න ටික හැදුවා. හැදුවා කියන්නේ මම ටයිප් කරලා ඩවුන්ලෝඩ් කරලා ඒ ටික හදාගත්තා. දැන් මට තියෙන්නේ PDF කරලා ඕගලන්ට දෙන්න. එතකොට ඕගොල්ලෝ වැඩේ කරන්න ඕනේ. දැන් වැඩේ ගැටලුව තියෙන්නේ මෙතන එහෙම ආසාවෙන් ඕමනාවෙන් වැඩ කරන ටිකද නෑ ඉන්නේ. හරිද? දැන් ඉන්න ටික වැඩ කරන්නකෝ මේ ඉන්න මෙතන දැන් ඔන්ලයින් ඉන්න ප්‍රමාණය. හරි. මොකද මට කමක් නෑ ළමයි මම ඕගොල්ලෝ හරි අදගෙන යන්නම් කොහොම හරි. එතකොට ඕගොල්ලෝ තනියම උත්තර දෙනවා මම ඒ උත්තර ලියුව ටික සාකච්ඡා කරලා ඕගොල්ලොත් එක්කම ප්‍රශ්න කතා කරනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට අපිට ළමයි මොකද දැන් කොච්චර තීර ඉගෙන ගත්තත් විභාග ප්‍රශ්නකට උත්තර ලියන්න තියෙන සිස්ටම් එක වෙනස්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අල්ල ගන්න ඕනේ. දැන් මයි ස්කිල් වලත් එහෙමයි. දැන් මං හිතන්නේ ඔයාලට නෙට්වර්කින් වලින් දැම්මනේ පේපරයක්. නෙට්වර්කින් පේපරයක් දැම්මා. මං අද ගෲප් එකේ කිව්වා මිස් වෙච්ච නෝට් තියෙන කට්ටිය නෝට් ඉල්ල ගන්න. ඕනි පාඩමක නෝට් කියන්න මම දෙන්නම්. අතින් ලිව්වේ ඒවා ඕනනම් අතින් ලිව්වේ ඒවා දෙන්නම්. ෂෝට් නෝට් වගේ මං ගාව දැනට තියෙන නෝට්ස් තියෙනවා නම් මං ඒ ටික දෙන්නම්. හරි. ඉතින් පස්සෙන් පන්න මේ වැඩේ කරන්න බෑ. ඔයගොල්ලෝ කොහොම හරි තමන්ගේ වැඩ ටික කරගන්න. ආයෙ මතක් කරනවා විභාගෙට තියෙන්නේ මාස 6යි. මේ යන විදිහට තාම ස්වභාව ධර්මය අපිට සහනයක් දෙන්නේ නැති වෙයි. ඒ හින්දා විභාගෙ තියයි කොරෝනාත් තියයි. ඔයගොල්ලෝ විභාගෙ ලියනකොට ඉතින් කිසිම වෙනසක් වෙන්නේ නැති වෙයි. ඒ හින්දා ඔයගොල්ලෝවත් වෙනස් වෙන්න ළමයි වැඩ කරන්න තියෙන කාලය උපරිම ප්‍රයෝජනයට ගන්න. අපි පේපර්ස් කරන්න පටන් ගමු. හරි. අපි එහෙනම් දැන් ඔන්න වගුවක් ප්‍රයිමරි කී දාලා කරලා ඔන්න හදාගන්න විදිය දැන් ඉගෙන ගත්තා. දැන් ළමයි ටේබල් එක හැදුවට පස්සේ දැන් අපි ඔක ඉගෙන ගත්තාම අහන්නේ එහෙමනේ විභාග ප්‍රශ්න. already create a table. ඒ කියන්නේ already මේ වෙනකොට ටේබල් එකක් create කරලා තියෙනවා. ප්‍රයිමරි කී එකක් දාන්න අමතක වෙලා. ටේබල් එක හදලා ප්‍රයිමරි කී එකක් දාලා නැහැ. එතකොට ආයි මුල ඉඳලම අපිට ළමයි දැන් හිතන්න විභාග ප්‍රශ්නයක් එනවා ස්ටුඩන්ට් නැත්නම් ටීචර් ගමු විභාග ප්‍රශ්නය අහනවා ටීචර් නැමැති වගුව නිර්මාණය කර ඇත එහෙත් ඒ සඳහා ප්‍රයිමරි කී එකක් ලබා දී නොමැත මෙම ගැටලුව විසඳීම සඳහා කේතය ලියන්න. දැන් හිතන්න කවුරු හරි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඔයාලා හිතලා මට කියන්න ඔයාලා කොහොමද මොන වගේ මොකද්ද එතනදී කරන්නේ මොකද්ද ඔයාලා ලියන කෝඩ් එක මම දැන් කළා වගේ drop table එකට ක්ලික් කරනවා ආයි මුල ඉඳලා ටේබල් එකක් හදනවා ප්‍රයිමරි කී එකක් දාලා එහෙම නේද අන්න ළමයි ගැටලුව එහෙම නෙවෙයි එහෙම කරන්නේ නැහැ අපිට පුළුවන් හදපු ටේබල් එකකට නැවත ප්‍රයිමරි කී එකක් දෙන්න හදලා ඉවර ටේබල් එකකට වෙනම ප්‍රයිමරි කී එකක් දෙන්න මම ඒකනේ දැන් ඔයාලට කිව්වේ මුලින්ම වගුවක වෙනස්කම් සිදු කිරීම. හරි. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි. දැන් ටීචර් ටේබල් එකේ TID ප්‍රයිමරිනේ. දැන් මුලින් ඉඳලා හිටපු අයට මතක ඇති මම ස්ටුඩන්ට් ටේබල් එකට ප්‍රයිමරි කී එකක් දුන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි ස්ටුඩන්ට් ටේබල් එකට ප්‍රයිමරි කී එකක් දෙමු. ටියුට් එකේ ළමයි ඕක නැහැ. ටියුට් එකේ ඔය මම කරන ක්‍රමය කො බලන්න තියෙද කියලා. නෑ ඉවත් කිරීම විතරයි තියෙන්නේ. මේ නිසා පොතේ ලියා ගන්න නිර්මාණය කරන ලද වගුවකට ප්‍රයිමරි කී එකක් ඇතුළත් කිරීම නිර්මාණය කරන ලද වගුවකට ප්‍රයිමරි කී එකක් ඇතුළත් කිරීම නිර්මාණය කරන ලද වගුවකට ප්‍රයිමරි කී එකක් ඇතුළත් කිරීම නැත්නම් ලබා දීම තව ටික දවසකින් නම්බර් සිස්ටම් රිවිෂන් එකක් යනවා 2022 අයට ගැටලු තියෙන අය එකට එන්න. ඒතර ආය ඕගලන්ට නම්බර් සිස්ටම් කියා දෙන්න ඕනේ නැහැ මට. දැන්ට ලොජික් ගේට් රිවිෂන් එක යනවා 22 අයගේ බදාදා උදේ. ඒකේ අපි ගිය සතියේ ඉවර කරා යුනිවර්සල් ගේට්ස් වල නැන්ඩ් එක. අපි මේ බදාදා යුනිවර්සල් ගේට්ස් වල නෝ එක කරනවා.
එතකොට නෝ එකත් එක්ක එතනින් ඉස්සරහට තියෙන ටික ඊට පස්සේ එන්නේ ලෝ ටික. ලෝස් ටික කළා කානෝසිතියම් ටික කරලා නැවත මොකද 22 පන්ති ආපු නැති ළමයි ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට මම ඒක කරන්නේ. ඒතර ඕගොල්ලොත් ඒකේ කැමති කට්ටිය ඇවිල්ලා ඒකේ වැඩ ටික කරගන්න. ඒක ඉවර වෙච්ච ගමන් අපි ඒ ඩේට් එකේම උදේවරුව නම්බර් සිස්ටම් දවස් දෙකක වගේ නම්බර් සිස්ටම් පොඩි රිවිෂන් එකක් ගිහිල්ලා නම්බර් සිස්ටම් වල ටග් ගාලා බේසික් ටික මතක් කරලා නම්බර් සිස්ටම් ප්‍රශ්න ගොඩ දාලා දෙනවා. එතකොට නම්බර් සිස්ටම් ලොජික් ගේට් ඒ ටික එතෙන්ට ඇවිල්ලා කරගන්න ළමයි. මොකද එතකොට අපිට මෙතන කාලේ ඉතුරුයිනේ. අපේ රිවිෂන් එකේ ආයි පාරක් මේ දවසේ අපි ඉරිදා ආයි නම්බර් සිස්ටම් ලොජික් ගේට් කරන්න දාගන්න ඕනේ නැහැනේ. නේද? අර දවසෙන් ඉවර කරගමු. මොකද ඕගලන්ට අමතර පිරිවැයක් යන්නේ නැහැනේ ඩේටා ටික විතරනේ. එතකොට මට මේ ලොකු පාඩම් ටික අල්ලගන්න පුළුවන්. ආයි Python MySQL එහෙම ආයි කරන්න වෙලාව ඉතුරු කරගත්ත හැකි. ඔව් 22 ක්ලාස් වල ලින්ක් එක මම කොහොමද දානවනේ අදත් මම දැම්මා. දැන් 22 ක්ලාස් එකේ networking IP address යනකොට මම ඔයාලට කියන්නම්. 22 IP address theory ටික අල්ලගන්න ඕනේ ඇයිට ටිකට මම කියන්නම්. ඒතර මම networking නම් ICT මොනවාද revision එකක් කරනවා මම. නමුත් කැමති අයට තීරිත් ඇවිල්ලා අනිත් පාඩම් පන්ති වල ඒවටත් ඇවිල්ලා අහගන්න කරගන්න පුළුවන්. හරිද? හරි ඒ ටික කරගන්න. networking වල IP address පටන් ගනිද්දි මම කියන්නම්. ටියුට් එකේ 30 වෙනි පිටුවේ ප්‍රයිමරි කී ලබා දෙන ආකාරය තියෙනවා. ඒ තියෙන්නේ මම අර කලින් කියා දීපු විදිහ. දැන් කියලා දෙන විදිහ නෑ. ඒ කියන්නේ ටේබල් එකක් හදලා ඉවරුනාට පස්සේ ටේබල් එක මේ ප්‍රයිමරි කී එකක් දෙන විදිහ. රයිට්. මම දැන් හදලා ඉවර ස්ටුඩන්ට් ටේබල් එකට ප්‍රයිමරි කී එකක් දෙනවා. කොහොමද දෙන්නේ? මෙන්න මේ විධානය තමයි ඒකට පාවිච්චි කරන්නේ. alt කියන විධානය. alt table student add primary key වරහන් ඇතුලේ SID නේද ති base ID comma query okay 0 row affected. දැන් මොකද වුනේ? ඔන්න බලන්න මේ කේතය මගින් ළමයි නිර්මාණය කරන ලද ස්ටුඩන්ට් ටේබල් එකේ හිටපු SID ව මම primary key කළා. ඒ නිසා මේක අනිවාර්යෙන් ලියා ගන්න පොතේ ටියුට් එකෙත් ලියා ගන්න ඕක. නිර්මාණය කරන ලද වගුවකට ප්‍රයිමරි කී එකක් දෙන විදිය. කලින් ඉගෙන ගත්තේ නිර්මාණය කරන මොහොතේම ප්‍රයිමරි කී එකක් ලබා දෙන ආකාරය. ඒතර මේ ආකාර දෙකක්. පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා මේ කෝඩ් ළමයි. හැම වෙලේම ඔළුවේ තියාගන්න ලකුණු 10ක්. MySQL කියන්නේ එක්ක ලකුණු 10ක් එක්ක ලකුණු 15ක්. නමුත් 15කට එන්නේ නෑ මේක 10කට එන්නේ. මොකද මෙතනින් ER එකක් දානවා. ER එකයි MySQL එකයි ගොඩ දාගත්ත කියන්නේ ලකුණු 25ක විතර ලොකු ලකුණු රටාවක් තියෙනවා මේ පාඩමට. එනිසා වැඩිපුර බර දාලා මේ පාඩම අල්ලගන්න. මම ER ආයි කියලා දෙන්නම්. තාම ER අපි ලොකුවට කළේ නෑනේ. ER ප්‍රශ්නයක් සාකච්ඡා කරේවත් නෑ. තියරිටික් කළා විතරයි. මම තියරිටික් ඉවර වෙච්ච ගමන් රිවිෂන් එක ගන්නවා ඩේටාබේස් වලත්. මොකද මේ අපි තාම ඉන්නේ තියරි පන්තියේනේ. රිවිෂන් පන්තියෙන් Python ඉවර වෙච්ච ගමන් අඩ්ඩල ඩේටාබේස් වල තියරි එකක් මේ රිවිෂන් එකක් යනවා. දැන් අර කලින් අහුව විදිහට දැන් මේ මම මේ alt table student at primary key කියලා කිව්ව කෝඩ් එක ගැලපෙන්නේ MySQL වලට විතරයි. පැහැදිලිද? දැන් තුන්ති කිව්වේ අර ඉස්සෙල්ලා මේ විදිහට පුළුවන් නේද කියලා. ඒක ඒ ඔයා කිව්ව ක්‍රමයට දැන් මෙතන මේක කරන්න බෑ. ඒක ටිකක් අමාරුයි. සර්වර් එක primary key එකක් දාන විදිහ. drop primary key කියලා දාන්නේ මම ඔය ටියුට් එකේ තියෙන්නේ drop primary key කියන්නේ දුනිති primary key එක අයින් කරනවා. දැන් අපි ඊගාවට යන්නේ එතෙන්ට. හරි. දැන් ඊගාවට අපි ඉගෙන ගමු ඔය දැන් drop primary key දාන. එහෙනම් ඊගාව ලියා ගන්න වගුවක ප්‍රාථමික යතුරක් ඉවත් කිරීම. මොකද දුරිත අහන එකමට තේරෙන්නේ නැහැ. drop primary key කියලා දාලත් නැහැ alt table කියලා දාලා. drop primary key කියලා කියන්නේ primary key අයින් කරන එක. alt table කියලා දාන්නේ primary key එකක් දානකොට. ඉස්කෝලේ මොකද්ද කිව්වේ? alt table name දාලා primary දාන්න. alt table name ඊට පස්සේ ඊට පස්සේ table name දාලා drop හරි ඒක තමයි මම මේ ඒ ඉස්කෝලේ කියලා දීලා තියෙන primary key එක අයින් කරන විදිය.
ඒකට ඕල්ට දාන්න බෑ. ඒකටත් ඕල්ට දානවා. මොනවාද මේ? ඒකට ඇඩ් වෙනකොට ඩ්‍රොප් දානවා. හා සර්. කියන්නේ ඉස්කෝල වටේ කියලා දීලා තියෙන්නේ ප්‍රයිමරි කී එක අයින් කරන විදිය. දාන විදිය කියා දුන්නේ නැද්ද? මේ මම දැන් කරපෙක් කියා දුන්නේ නැද්ද? ඒකත් කියලා දෙති එක තමයි කියන්නේ. හරි හරි. දැන් මේක පටල ගන්න නැතුව මෙහෙම ලියා ගන්නකො පිළිවෙලට. ඔන්න මුලින්ම අපි දැන් ලිව්වා නිර්මාණය කරන ලද බගුවකට ප්‍රයිමරි කී එකක් ඇතුළත් කිරීම. හරි. ඒක තේරුණා නේද? දැන් ලියන්න ප්‍රාථමික යතුරු ඉවත් කිරීම. නැත්නම් ප්‍රයිමරි කී එක ඉවත් කිරීම. හරි. අපි දැන් ඔය ප්‍රයිමරි කී එක අයින් කරමු. ඒකත් අරකමයි. alt table student ඔන්න drop primary key. දැන් primary key තියෙන එකයිනේ. ඒ හින්දා අපිට primary key එකේ නම දාන්න උවමනාවක් නැහැ. කොහොමද තියෙන primary key එක අයින් වෙනවා මෙතනදී. ඔන්න මම දැන් එන්ටර් කරනවා. කොරි ඕකේ. දැන් මොකද උනේ? ප්‍රයිමරි කී එක නැති වෙලා ගියා. මම දැන් ආයි ප්‍රයිමරි කී එක දෙන්නම් ඉතින් ටක් ගාලා. හරි. එහෙනම් මෙන්න මේ කෝඩ් එක ලියා ගන්න. මේකෙන් තමයි අපි දීපු ප්‍රයිමරි කී එක අයින් කරන්නේ. දැන් හරියට දුනිත මේ දෙකේ ප්‍රශ්නේ විසඳුණානේ දැන්. හරි. දැන් ප්‍රයිමරි කී එකක් නම් දාගත්තා. ඊට පස්සේ දැන් තමයි ඉන්න ඊගාව ගැටලුව. දැන් අපි ස්ටුඩන්ට්ගේ වගුව සහ ටීචර් වගුව ගහගත්තනේ ළමයි. දැන් අපි දන්නවා මේ වගු දෙක අතර සම්බන්ධයක් ඇති වෙනකොට මොකද වෙන්නේ? මෙතන මෙයා PK SID මෙතන මෙයා TID. අපි හිතමු මෙතන තියෙන්නේ one to many සම්බන්ධයක් කියලා. ඒ one to many කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එක ස්ටුඩන්ට් කෙනෙක්ට many ගුරුවරු ගන්නනවා. ඒක වැරදි. මෙතන තියෙන්නේ many to many සම්බන්ධයක්. නමුත් මට මේක මේ පැහැදිලි කරන්න ලේසි නිසා මම one to many සම්බන්ධයක් දානවා. දැන් one to many සම්බන්ධයක් මම මෙතන ටේබල් දෙක ඇදලා පෙන්නුවට MySQL වලදී ළමයි ඉරි ගහලා පෙන්වන්න බැහැනේ. හරිද? සවුන්ඩ් දැන් අඩුයිද? දැන් හරිද? කොහොමද? දැන් හරි සර් ඊට ගමන් අඩු කරනවා. ඒ අර මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අඩු වැඩි වෙනකොට වෙනස් වෙනකොට එහෙම වෙන්නේ. හරි. එතකොට මම දැන් කරන්න ඕනේ මෙතෙන්ට මම දානවා one to many සම්බන්ධයක්. ඒතර one to many සම්බන්ධයකදී අපි කිව්වා one කියන ටේබල් එකේ primary key එක many කියන ටේබල් එකට මොනවා වෙනවද? foreign වෙනවා. එහෙනම් මෙතන ඉන්න SID මෙතෙන්ට එනවා. තේරුණාද? පැහැදිලිද? ඔහොම ආව ගමන් අපි ටේබල් එක මෙහෙම හදපු ගමන් දැන් ටේබල් දෙක මෙහෙම තියෙනවනේ. එතකොට මෙතන මැද සම්බන්ධයක් දැන් තිබ්බත් එක නැතත් එක. ඒ කියන්නේ අපිට පෙන්වන්න ඕනේ නැහැනේ. දැන් වලට මේ මම මේ කියන්නේ දැන් ළමයි ස්ටුඩන්ට් සහ ටීචර් කියන ටේබල් දෙක දැන් අපේ කම්පියුටරේ හැදිලානේ. එතකොට මුන් දෙන්න අතර one to many සම්බන්ධයක් තියෙනවා කියලා මොකෝ ඉරි ගහලා පෙන්වන්න බැහැනේ. ඒක පෙන්වන්නේ කොහොමද? ටීචර් ටේබල් එකට SID දාලා. එහෙනම් දැන් මේ කියා දෙන්න යන්නේ කොහොමද වගුවකට foreign key එකක් දාන්නේ? කොහොමද වගුවකට foreign key එකක් දාන්නේ? එහෙනම් ලියා ගන්න වගුවකට ආගන්තුක යතුරක් ලබා දෙන ආකාරය. වගුවකට ආගන්තුක යතුරක් ලබා දෙන ආකාරය.
අන්තිවාම දෙන්න. හරි. මේකෙත් ළමයි ප්‍රයිමරි කී එක වගේම ටේබල් එක හදනකොටම අපිට ෆොරින් කී එක දෙන්න පුළුවන්. පැහැදිලිද? ටේබල් එක හදනකොටම අර අපි ප්‍රයිමරි කී කියලා දාන්නේ. ඒ ප්‍රයිමරි කී කියලා දාලා ඊගාව රූලේ ෆොරින් කී කියලා අපිට මම දැන් ටයිප් කරන කෝඩ් එක දාන්න පුළුවන්. හරි. ඒක ගැටලුවක් නැහැනේ. ඒක පොතේ තියෙනවනේ. පොතේ. හරි. පොතේ තියෙනවා. මම කියලා දෙන්නම්. දැන් ඒක ඕනම් මම ඊට පස්සේ කියලා දෙන්නම්. පස්සේ මේ බබුවත් එක්කම හදන විදිය නමුත් ඉතින් ඒක මම මේ දැන් කොටස කියලා දුන්නාම අර කලින් වගේම තමයි ප්‍රයිමරි කී එකක් දාන්නේ. දැන් මම ඔයාලට කියලා දුන්නේ ප්‍රයිමරි කී එකක් දාන විදිය. අන්න ඒ වගේ අපිට පුළුවන් ළමයි වගුව හදලා ඉවර නම් දැන් අපිට ප්‍රයිමරි කී එකක් දාන්න. සෝරි. ෆොරින් කී එකක් දාන්න. රයිට්. මම කියලා දෙන්නම් ඔන්න කොහොමද ෆොරින් කී එක දාන්නේ. අපි දාමු ෆොරින් කී එක දැන් අපිට ඕනේ ටීචර් ටේබල් එකටනේ. හරි. මේ ඕල්ට කියන වචනේ හැම වෙලේම මතක තියාගන්න. ඔය ඕල්ට කියන වචනේ මම 2019 26ටත් හොඳට මතක තියාගන්න කියලා යවුවා. කිව්ව විදිහටම විභාග MCQ එකක් ආව ඕල්ට වලින්. මම ඒගොල්ලන්ට දීපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ MCQ එකකුත් තිබ්බා ඕල්ට වචනේ. ඔය සංක එහෙම ඉන්නේ දැන් සංකට එහෙම එතකොට මතක ඇති. මම අර පන්තියේ MySQL කරද්දී ඔක හොඳට බලාගෙන ඉල්ලා කියලා ඕල්ට ටේබල් එක ගැන කියලා දුන්නා. ඒ වගේම 2020 MCQ පේපර් එකට ඕල්ට එක ආවා. හරි. එහෙනම් ඇහැට හුරු කරගන්න. ඉතින් අපි දැන් බලමු. අපි දාන්න යන්නේ ඕල්ට ටේබල්. මේ හරි ලේසි ළමයි. මොකද මේකේ මේ ක්‍රමය අල්ලගත්තාම වෙනස් වෙන්නේ ටේබල් නේම් ටික විතරනේ. දැන් බලන්න. ප්‍රයිමරි කී එක දැම්මා. ඕල්ට ටේබල් ස්ටුඩන්ට් at primary. වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් මොකද්ද වෙන්නේ? ඕල්ට ටේබල් ස්ටුඩන්ට් ටීචර්. කියන්නේ කෝඩින් ටික එකයි වෙනස් වෙන්නේ ළමයි. වගුවේ නම, ශේත්‍රවල නම් ওই ටික. එහෙනම් ඕල්ට ටේබල් ටීචර්. enter. අන්න ළමයි add foreign key. හරි නේද foreign නකුඩු. නැත්නම් ආයි ගහන්න දෙනවා. FOREIGN. හරි. add foreign key. දැන් ළමයි foreign key එක ගාව වරහන් ඇතුලේ අපි දාගන්න ඕනි මොකක්ද මේ ටේබල් එකට එන foreign key එක කියලා. කවුද එන්නේ මේ ටේබල් එකට අලුතෙන් foreign key එක විදිහට? ස්ටුඩන්ට් ටේබල් එකේ SID. එහෙනම් foreign key එක වෙන්න ඕනි මෙයා. සර් දැන් මේ SID එක නෑ නේද ටීචර් ටේබල් එකේ නෑ ඩ්‍රොප් ඩ්‍රොප් කරපු එක ආයෙ ඇඩ් කරා නෑනේ ඔව් මෙතනදී අපිට ඒකට මුලින්ම හදලා ඉන්න ඕනේ නැත්නම් එහෙම මේ SID SID කියලා එක එහෙම එකක් මෙතන වුණ මාත් කියාගෙන ගියාට ඔව් හදන්න ඕනේ. හරි. එහෙනම් මෙහෙම කරමු. අග්ගාල SID එක මම වෙනම ඇඩ් කරන්නම්. මේක දැන් කමාවක් දාලා ඉර එකක් ගහගමු. ඕකෙන්ම පුළුවන් නේද කරන්න පුළුවන් ඕල්ට් එකෙන්ම පුළුවන්. හරි කමන්නේ මට අර කලින් ටේබල් එක හදද්දී SID දාන්න අමතකුණානේ. අපිට අග්ගාලමයි මේක මේ ඉස්සරහට කියලා දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ වගුව හැදුවට පස්සේ අපිට පුළුවන් ඒ වගුවට අලුතෙන් ආයෙ ශේත්‍රයක් ඇඩ් කරගන්න. හරිද? කොහොමද බලමු අපි. එතකොට මේ වගුවකට අලුතෙන් ශේත්‍රයක් ඇඩ් කරගන්නේ. ඒකත් ඕල්ට විධානයෙන්ම තමයි යන්නේ. ඒක ඉස්සරහට තියෙන්නේ. නමුත් මම මෙතන ඕක පෙන්නන්නම්. අග්ගාල අපි SID ඇඩ් කරගමු. add table teacher. ඒකට දාන්නේ ළමයි add කියලා. හරිද? add SID int 5 කියලා දාලා මෙහෙම ඉවර කරන්න පුළුවන්. ඒකට ලේසි. ඔන්න දැන් ටේබල් එකට ටීචර් ටේබල් එකට SID වැඩ් වුණා. මොකද දුම් තහන්නේ ස්ටුඩන්ට් ටේබල් එක නෙමෙයිද ගන්නෙ නෑ නෑ ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න SID ව තමයි මේ බලන්න ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න SID ව
මෙන්න මෙයා දැන් ටීචර් ටේබල් එකට අලුතෙන් මම ඇඩ් කළා මේ. ඊගාට මෙයාව තමයි මම දැන් පොරින් කී එකක් කරන්න ඕනේ. මොකද මම කලින් ටේබල් එක හදනකොට SID ඇඩ් කරගෙන හිටියේ නැහැනේ. ඒ හින්දා මම දැන් මැනුවල් ඇඩ් කරා. ආයි පාරක් අර ඕල්ටර් කෝඩ් එකෙන්ම මම ඕල්ටර් කෝඩ් එකෙන්ම ඇඩ් කරා. ඕල්ටර් ටේබල් ටීචර් ඇඩ් කරන්න SID. හරි දැන් ඔන්න ඇඩ් වෙලා. දැන් SID කියලා එක්කෙනෙක් ටීචර් ටේබල් එකේ ඉන්නවා. දැන් ඒ SID ව මට ෆොරින් කී එකක් කරන්න එහෙම ප්‍රයිමරි කී කරනවා වගේ බෑ. මොකද මම මෙයාට කියන්න ඕනි ඔය SID එක සම්බන්ධ වෙන්න ඕනි කාත් එක්කද කියලා. ඒතර මම කියනවා මෙහෙම. ඔය ටීචර් ටේබල් එකේ ඉන්න SID ෆොරින් වෙන්න. නමුත් ඔයාව එන්නේ ඔයා එන්නේ ස්ටුඩන්ට් ගේ SID එකේ ඉඳලා. ඒ නිසා ඔයා මතක තියාගන්න මේ ටීචර් ටේබල් එකේ ඉන්න SID එක ස්ටුඩන්ට් ටේබල් එකේ SID එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා දෙන්න අතර දැන් සම්බන්ධයක් තියෙනවා. අන්න ඒක මම මෙහෙම කියනවා දැන් එයාට. කොහොමද කියන්නේ? කලින් වගේමයි alter table teacher add foreign key හරි වරහන් ඇතුලේ මම දානවා කවුද foreign වෙන්නේ SID ඔහොම දාලා ඉවර වෙලා දැන් මම කියනවා ඔය SID එක foreign වෙන්නේ කොහෙන්ද reference කාගෙන්ද ඔයා සම්බන්ධ වෙන්නේ reference එක කවුද ඔයාගේ reference වෙන්නේ ඔයා student ගෙන් ඔන්න student ගෙන් student කියන table එකේ කාගෙන්ද ආයි SID ගෙන්මයි මෙන්න මේ විදිහටයි මම දාන්නේ ඔන්න foreign key එක දෙන විදිහ table එක හදනකොටම ළමයි foreign key එකක් දෙනවා නම් ඔය මම දැන් ඔය ටයිප් කරා වගේ add කියන වචනේ අයින් කරලා ඔයාට පුළුවන් foreign key එක දෙන්න. table එක දැන් හදනකොටම. ඒ කියන්නේ foreign key කියලා මේ අට මේ ටික ටයිප් කරා නම් හරි. හැබැයි ඉතින් ඩින් ඇඩ් කරලා ඉන්න ඕනි SID එක. ඕකේ මේ reference ද නැත්නම් references ද sorry S එකක් ඕනි. references. හරි. keyboard එකෙන් ටයිප් කරනවා කියන්නේ ඔන්න ඔක තමයි වැඩි. හරි S එකෙන් සුණා. add foreign key SID teacher table එකේ SID ව foreign කරන්න. එයා reference වෙන්නේ කොහෙන්ද? student වගුවේ SID ගෙන්. ඔන්න මම enter එකක් ගහනවා. query okay. දැන් ඔන්න මොකද වෙන්නේ මේක enter කරපු ගමන් දැන් student සහ teacher අතර one to many සම්බන්ධයක් හැදිලා. බලන්න මේක හැදිච්ච විදිහද අපි දන්නේ නැහැ ඒගොල්ලෝ නේද? ඉරි ගහගත්තෙත් නැහැ මොකුත් නැහැ. අපි දැන් ඒ සම්බන්ධය හැදුවේ සම්පූර්ණයෙන්ම කෝඩ් එකකින්. හැබැයි ER එක අදිනකොට මොකද කරන්නේ? ER එක අදිනකොට ළමයි මේ දෙන්න අතර සම්බන්ධයක් දාලා ලකුණක් දානවා one to many කියලා. ඒතර ER එක ලේසි. හැබැයි database වලදී මේක හරි අමාරුයි. හරි එහෙනම් දැන් මේක ලියා ගන්න. alt tab මේක ලියා ගන්න අර කෝඩ් නෑ උඩින් අපි ඇඩ් කරපු එක. මොකද ඒක ඊගාවට කරනවා. hello
ලියාගත්තනේ ටේබල් එකේ සෝරි ඕල්ඩර් ටේබල් එක දාන්න. ටීචර් ටේබල් එකටම තමයි SID එක ෆොරින් වෙන්නේ. ඔව් ටීචර් ටේබල් එකට තමයි SID එක ෆොරින් වෙන්නේ. එතකොට SID එකේ අයිතිකාරයා කවුද? SID එකේ අයිතිකාරයා ස්ටුඩන්ට් ටේබල් එක. ස්ටුඩන්ට් ටේබල් එකේ නේද මේ? ස්ටුඩන්ට් ටේබල් එකේ තමයි SID අයිතිය තියෙන්නේ. SID මොකද කරේ? ඔබ ඵලයන් ටීචර් ටේබල් එකට ගිහලා එව්වා. ෆොරින් වෙන්න. ඒ හින්දා අපි ටීචර් ටේබල් එක හදනකොට මේව දැන් ඊළමයි මේක මෙහෙමනේ වෙන්නේ. අපි ER එක බලාගෙනනේ මේක අදින්නේ. ඒතර ER එකේ මෙහෙම සම්බන්ධයක් පේන්න තියෙනවනේ. ඒතර සම්බන්ධයක් පේන්න තියෙනකොට ටීචර් ටේබල් එකේ SID මේ වෙනකොට ඇවිල්ලානේ. ඒතර අපි පළවෙනි පාරම ටේබල් එක හදනකොට SID එක ඇඩ් කරගෙනමයි අපි හදන්නේ. හදලා එතනම ප්‍රයිමරි කී කරනවා TID එක, ෆොරින් කී කරනවා SID එක. පැහැදිලිද? හරි. මොකද උඩ මෙසේජ් එක කිව්වේ ඉතින්. අයනි දෙකක් ගන්න බෑ. හරි. එහෙනම් දැන් ඔන්න මේකේ ගැටලුව හරිනේ. හරි. දැන් මම ඔන්න ඔයාලට ටේබල් එකක් හදනවා දැන් ආයි. පොඩි කෙනෙකු ඊට කලින් තව චූටි දෙයක් තියෙනවනේ. ඒකක් කළාම හෝම්වර්ක් එකක් දෙන්න. දැන් ළමයි අපි ෆොරින් කී එකක් දුන්නා වගේම ෆොරින් කී එකක් අයින් කරන්නේ කොහොමද? එහෙනම් ඒකත් ලියාගමු. විදේශ යතුරක් ඉවත් කරන ආකාරය. ෆොරින් කී එකක් අයින් කරන ආකාරය. ඒකත් ලේසියි. දැන් ඔයගොල්ලෝ තනියෙන් උනත් කරන්න පුළුවන්. alter table teacher drop foreign key. FOREIGN foreign key. සර් මම අර උඩ දාපු මැසේජ් එක දැක්කද? කොහේකද chat එකේද WhatsApp එකේද? chat මොකද්ද උඩ ඒක? ගොඩාක් උඩද? දැන් ටීචර් ටේබල් එක හදනකොට අපි ෆොරින් කී එකක් දැම්මනේ TID කියලා. ඔව්. එහෙම්මම පහලින් ෆොරින් කී එක ඇඩ් කරන්න පුළුවන්ද? ඔව් ඔව් එහෙම කරන්න පුළුවන්. මං කිව්වේ එහෙම කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ එහෙම කළා. වෙන්නේ හරි මෙන්න මේ විදිහට create table orders, create table teacher, TID මෙතනින් වුණා SID එක දාගන්න. තේරෙනවද? ඊට පස්සේ අපි ප්‍රයිමරි කී කරනවා TID එක, ෆොරින් කී කරනවා SID එක. මේ විදිහටම එකපාර කරගන්නවා. එතකොට SID එකේ ඉන්නේ ස්ටුඩන්ට්ගෙන් SID එකේ. හරි. ඔන්න කෝඩ් එක. මම මේක දාන්නම් දැන් group එකට. හරි ඔන්න chat එකට දැම්මා. හරි දැන් අපි holder table drop foreign key SID කියලා ගහලා මෙන්න මෙහෙම enter කරාම foreign key එක අයින් වෙලා යනවා. Can't drop SID, check the column key excited. හරි ඉවරක්ද තියෙනවා. Holder table teacher SID key
SID මොකද අවුල ටිකේ. can't drop SID check that column key. column key එකත් SID මයිනේ අපි දුන්නේ. සර් පොඩ W3 එක බලන්න ඒක තියෙන්නේ මහ මහා විකාර විදිහට. අකුරු වැරදි නේද? මොකේද අකුරු වැරදි නේද කියලා. අකුරු හරි. W3 එකේ අර මේ FK එකක් තියෙනව නේද? ඔය ඔය ඊට පස්සේ තියෙන්නේ මේ ඒ අර SQL සර්වර්ස් වලටනේ. නෑ දෙකටම දෙකටම ඉන්න බලන්න. මම මොකද ඇත්ති ඉතින් අපිට කෝඩ් වලදී ඔහොම ඉගෙන ගත්තට ඔක් කරනකොට තමයි එරර්ස් එන්නේ. හරි කොහොමද කෝඩ් එක මේක තමයි alter table feature dot foreign key ඉන්නේ. ටියුට් එකේ තියෙනෙත් එහෙම තමයි. ඔව් මේක තමයි කෝඩ් එක. මේකේ මේ අවුලක් නැහැ. මෙතන වෙන මොනවා හරි ප්‍රශ්නයක් තමයි මෙතනදී ගැටලුවක් වෙලා තියෙන්නේ. හරි නේ. මේ වෙත් alter table name drop foreign key ඊකට name එක. අන්ඩර්ස්කෝර් එකක් එක්කත් යනවාද එහෙමත් ගහලා බැලුවනේ මම. foreign key underscore එර කාණ්ඩෝ කවන්නේ. ඒකයි මුන්න තුනට අපි දැන් foreign key එක අයින් කරන්න කොහොම හරි කෝඩ් එක දන්නවනේ. අයින් වෙන්නේ නැති හේතුව මොකක් හරි විතර උඩ ගැටලුවක් වෙන්නේ සමහරට. SQL වලින් දීපු එක තාම අප්ඩේට් වෙලා නැතුව හරි මොනවා හරි එකටුවක් කරන්න ඕනේ නැහැ. දැන් ඕක වෙලා යනවා ඕක හොයන්න කිව්වා. දැන් එතකොට ඔන්න අර W3 එක බලන්න මේ බැලුවා නෑ මේ මොකද්ද පොඩි ඇඩ් කරලා තියෙන්නේ මේ person ID කියලා. ඒ PI කරලා තින්නේ person order ඔව් එතන ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ එතන person ID කියලා ඇඩ් කරාට පහලින් අයින් කරලා තියෙන්නේ person ID නෙවෙයි. ඒගොල්ලන්ට උදාහරණ දීලා තියෙන වෙන නම. order table එකට person order table එකේ ඉන්නේ order table එකට primary ඒවා දාලා තියෙන්නේ. sorry foreign key එක දාලා තියෙන්නේ. foreign key එක දාලා තියෙන්නේ person ID කියන එක්කෙනාව foreign key කරලා person table එකේ person ID එකෙන්. එයාගේ මේ නමින්. මෙතන මේගොල්ලෝ අයින් කරලා තියෙන්නේ person order කියන එක. ඉතින් මෙතනත් එහෙම ගැටලුවක් වෙලා තියෙනවා. හරි. ඒක ඉතින් අවුලක් නැහැ. ඕක අපිට අයින් කරන්න ඕන නම් කෙලිම මේ ෆීල්ඩ් එකම ඩ්‍රොප් කරාම ඉවරයි. නෑ මේකේ සිම්පල් කැපිටල් බලපාන්නේ නැහැ. හරි. අන්තිම එක ළමයි අපි foreign key එක එහෙම තියාගෙන යන්න වගුවකට
අලුතින් ශේස්ත්‍රයක් ඇතුල් කිරීම ෆීල්ඩ් එක. අපි අර මම කලින් අර කලින් වගුවකට අලුතින් ශේස්ත්‍රයක් ඇතුල් කිරීම ෆීල්ඩ් නේම් එකක්. අපි ස්ටුඩන්ට් ටේබල් එකට ඇඩ් කරමුකෝ මොකක්ද? ස්ටුඩන්ට් ටේබල් එකට අපි දුන්නේ නැහනේ ජෙන්ඩර් එක. ටීචර් ටේබල් එකට දුන්නෙත් නැහනේ. හරි. අපි ස්ටුඩන්ට් ටේබල් එකට ජෙන්ඩර් එක ඇඩ් කරමු. දැන් ඔන්න ටේබල් එක හදලා ඉවරයි. එහෙනම් alter table student හැම වෙලේම alter table student. ඊට පස්සේ අපි යනවා add gender. gender එක මම දෙනවා char 6ක් වගේ. ඊට පස්සේ semicolon එකක් දාලා මේ විදිහට මම add කළා. ඒතර හරි ලේසි alter table student add කියන වචනේ විතරයි යන්නේ. එහෙනම් අලුතෙන් එකක් add කරනවා නම් add, අයින් කරනවා නම් drop. ඒතර add primary key, add foreign key, add field name. ඒතර එකම වචන ටික එකම විදිහ. ඒතර ශේෂ්ත්‍රයක් අයින් කරනවා නම් ඒත් එහෙමමයි drop. add වෙනකොට drop දානවා. ඒ වගේම අපිට පුළුවන් නමක් වෙනස් කරන්න. දැන් ඔය නම ජෙන්ඩර් කියලා අපි හිතන්න අකුරු වැරදුනා කියලා. නෑ අකුරු වැරදුනොත් නෙවෙයි. මොකද්ද මේ චා වැරදුනා කියලා. අපිට නම් ඔය චා දැන් ඔය නම් වාච කරන්න පුළුවන්. ඕක නෑ ඉන්ට් කරන්න පුළුවන්. අපිට දත්ත වර්ගය වෙනස් වුණොත් දත්ත වර්ගය වෙනස් කරන්නත් පුළුවන්. පස්සේ අපි අද DDL ටික ඔක්කොම ඉවර කරගමු. එතකොට අපිට ලේසි ළමයි. එතකොට DDL කොටස සම්පූර්ණම කම්ප්ලීට් නේ. හරි එහෙනම් මේ කොටසත් ඉවරයි නේද ලියාගෙන. හරි. දැන් තව එකයි තියෙන්නේ. මම අර කලින් කිව්ව එක. මේ චා එක වාච කරන්න ඕනේ අපිට දැන්. එහෙනම් ලියා ගන්න දත්ත වර්ගය වෙනස් කිරීම. වගුවක ශේෂ්ත්‍රයක දත්ත වර්ගය වෙනස් කිරීම. වගුවක ශේෂ්ත්‍රයක දත්ත වර්ගය වෙනස් කිරීම. හරි ඒක කරන්නේ මෙහෙමයි alter table student වදින්නේ නැද්ද alter table student හරිද අපි යන්නේ වෙනස් කිරීමකටනේ ඔන්න modify modify column කියලා දාගන්න. හරිද modify column දැන් අපි modify කරන්න යන්නේ gender එක gender පොතේ තියෙනෙත් එහෙමනේ gender මේක තිබ්බේ චා අපි වාචා කරනවා චා නේද චා චා ඊකට දාමු 10ක් සෝගේ පේලි කටුන් කම්පේලි කියන්නේ ආන ඒක දෙකට කැඩුවත් කමන්නේ මම මේ අමතුම දෙක ඉන්න කරනකොට කෝඩ් එක වැඩ කරා දෙකට ගාලා ලියන්න
නේ හරි ඒක කෝඩ් එක ගියා කමන්නේ මේ විදිහට ලියන්න order table student modify column එතකොට අපි කලින් දීලා තිබ්බේ චා කියලා හයක් දැන් ඒක අපි වාචක කළා හරි සුනේත් මෙතනින් ඉවරයි ඔක්කොම DDL ටික ඉවරයි. එතකොට අපිට ඊගාට පටන් ගන්න තියෙන DML ටික. මෙතනින් දැන් ඕගොල්ලන්ට මේ පොඩි හෝම්වර්ක් එකක් දෙනවා එච්චරයි. අවුදුන් තේ change කියලා එකක් නැහැනේ DDL වල. ඔයාලට කොයිකද කියලා දුන්නේ? change කියන වචනයක් දාන්න දුන්නේ. DML වලත් දන්න DML වල change කියලා වචනයක් මට අයිඩියා නැහැ. ඇදුනේ ඉතින් මොන කොටසටද කොයිකටද මේ වචනේ කියලා දුන්නේ? DML වලත් නැහැ. change column name. ගොඩක් ඉතින් බලන්න ටග් ගාලා එක ගහමු MySQL change column name. change කරන්න පුළුවන් ඇති මේ change column size එක එනවා. alter table name rename column original column name to new column name. Then change chain also allows you to place the column in different position in the table by using the optional just after column name close alt table teacher change right column name එක මාරු කරන්න නේ හරි එහෙම change එක ගන්න පුළුවන් හරි තියෙනවා ඒක W3 ලා ගෙනන්නේ නැහැ මේ වෙනම ඒ කියන්නේ rename කරගන්න column name එක rename කරගන්න ඒක rename column name කියලා යන්නත් පුළුවන් අපිට change කියලා යන්නත් පුළුවන් හරි ඒක තියෙනවා ඒක හරි again order table teacher change අපි දැන් මාරු කරමුකෝ මෙහෙම gender මොනම පරණ නම දෙන්න gender අලුත් නම අපි දෙමුකෝ gender new කියලා ඊට පස්සේ data type එක අලුත් එකේ චා length එක හරි ඒක තුන්ට කිව්ව එක හරි පොතෙත් නෑ ඔන්න අනිත් අයටත් ඒකට ඒක බලා ගන්න පුළුවන් order table teacher change gender පරණ නම gender new අලුත් නම chart 10යි මොකද්ද නෙවෙයිද දාන්නේ වරහන් ඇතුලේ මොකද්ද වරහන් ඇතුලේ data type මේ data size එක දාන එකද ඇහුවේ ඒක වෙනස් වෙයි දන්න මේ කෝඩ් එක අර එකක් කියනවා gender gender කියන එක වරහන් ඇතුලේ ඔව් rename වෙන එක වරහන් ඇතුලේ දාන්න කියලාද කියන්නේ
වරහන් ඇතුලේ. හරි. මේ මම බලපු එකේ මේ වරහන් ඇතුලේ නෙවෙයි දාලා තියෙන්නේ. දාලා බලමු එහෙනම්. කොහොමද මෙතන කමාවක්වත් දාන්නේ නැද්ද? දකින්න බලන්න ඕක මේ W3 ස්කූල් එකේ ඇති. W3 එකෙත් නෑ. මෙතෙන්ට 2 කියලා එකකුත් දැම්මද? මේ කෝඩ් එක හරියට නෑ අනේ ඉන්ටර්නෙට් එකේ ඒවා. මෙන්න මෙහෙමත් තියෙනවා. බලන්න. එහෙම නැද්ද? මේ බලන්න මේ මම ස්ටැක් ඕවර්ෆ්ලෝ බලන්නේ. ඒකේ තමයි ඉතින් ඔක්කොම කෝඩ් තියෙන්නේ මේ. ඒකේ මේ මෙහෙම 2 දාන්න කියලා තියෙනවා. දැන් අපි කරන්නේ ඉතින් පරණ එක ඩිලීට් කරලා ඩ්‍රොප් කරලා අලුත් එක ඇඩ් කරන එකනේ. හදිස්සියේ ටේබල් එකක එහෙම කරන්න ඕන. රීනේම් එකක් යන්නේ නැහැනේ අපි ගොඩක් වෙලාවට. රීනේම් වෙනවා නම් දැන් software වලින්මනේ කරන්නේ ඩබල් ක්ලික් කරලා රීනේම් කර හැකියි. දැන් මෙතන නම් තියෙන්නේ rename column all column name පරණ නම දෙන්න to new column name වරහන් මොකුත් නැතුව කරලා බලමු. ඒකෙත් එකක් එනවා 2 කියන වචනෙට. හරි ඒක අතල්ලා දාමු අමතර ප්‍රශ්නයක් ඇදලා ගත්තේ. කොහොමද ඉස්කෝලේ දුන්නේ කියලා මට කියන්නකෝ පස්සේ ඒක. කොහොමද version change a column without changing the definition. stack overflow එකේ කියන්නේත් ඔච්චරයි. හරි කෝඩ් එක විදිහට මේක දෙන්නේ. ඒක ගැහුවාම වැරදි කියනවා. function is used in Oracle database. ඒක ළමයි MySQL එකක් නෙවෙයි. ඔයාලා ඔක මේ MySQL වල ගහලා බලුවද? මේක නම් කියන්නේ Oracle කියලා. MySQL එකට යන්නේ all column name new column name data type. මේකනේ try කරලා බලන්න. 2 වචනේ නැතුවලු ඒත් වැරදි කියනවා. මෙතන server version 5.6 MySQL ඒ version එකේ හරි code එක alter table table name change column පරණ නමයි අලුත් නමයි එකට ගහලා data type එක දෙන්නලු. ඊට පස්සේ යටින් කියනවා absolutely don't use drop and add. අර අපි කරන ක්‍රමයේ කරන්න නැත් එපා කියලා කියනවා. ආයි කියලා කියනවා MySQL 5.7 වල. දැන් මගේ තියෙන 8 නේ alter table change auto table teacher table customer city මේ table එක ඒවත් තියෙන හරිය මේ තියෙන 8 එක you could use alter table table name rename column to new column rename කියන word එකකින් යන්නලු. ඒකෙත් එර එක. හරි. අපි අතල්ලා දාමු දැන් තියෙන ඔක්කොම කළා මෙතන. 8 point එකෙත් දීපු ක්‍රමයට කළා.
වරහන් ඇතුලේ දාලා කරොත් වරහන් ඇතුලේ දාන්න ටේබල් මේවා මොකද්ද ෆීල්ඩ් නේම් දෙක විතරද? ඔව් සර්. to කියන වචනේ නැතුව. මම වරහන් දාලා කරානේ. ඔය ගවිදු නැද්ද බැලුවේ මොකක් මේකට විසඳුමක්? එරේනවා. විසඳුම කෝඩ් එක දෙවන්න කියන්නේ. රීනේම් කියන එක විතරයි තියෙන්නේ. ඈ ඔව් රීනේම් කියන එක විතරයි තියෙන්නේ. මොකද ස්ටැක් ඕවර්ෆ්ලෝ එකෙත් මේ ගොඩාක් ඒකට කතන්දර ගිහින් තියෙනවා. මේ ගොඩාක් කතන්දර ගිහින් තියෙනවනේ මේකට මේ හැමෝම මෙච්චර ආන්සර්ස් දීලා තියෙන්නේ ඒකයි. මේක මෙහෙම කෝඩ් එකක් ඇති ඒ වුණාට වැරදි. you have written code in oracle මේ ගොඩක් අය කියන්නේ මේක oracle කෝඩ් එකක් කියලා. MySQL වල යූස් කරන කෝඩ් එකක් නෙවෙයි. කොටයක් ගහලා alter table teacher name ඉතින් මෙහෙමනේ කලි මේක වැරදි කොටයක් ගහලා එවන්න මට ඒක පොඩ්ඩක් ඒක දුනිති සමහරට දෙන්න ඇති දීලා දුන්නට ඉතින් කරලා බැලුවාම වෙන්නේ නැත්තම් දැන් අපි කරලමනේ බලනනේ ප්‍රැක්ටිකල් කරන ගමන්නේ තමයි කෝඩ් එක දෙන්නේ මම ඒ හින්දා මට ඒක හරියට වෙන්න ඕනි කෝරියෝකේ කියලා නැත්තම් ඒක දෙන්න බැහැනේ වැඩ කරන්න නැති කෝඩ් එකක් උගන්වන්න බෑනේ ළමයි තුන් වැඩේ කරගෙන කෝඩ් එක ප්‍රයිවට් ගියේ හරි හරි. ඔව්. වැඩේ කරලා දුන්නා. ඒකත් පැහැදිලි කරලා දුන්නා. හරි. දුනිත එවන්න මම බලන්න. ඒක අපි ස්කිප් කරමු. අනවශ්‍ය එකක් ඒක අපි. දැන් එහෙනම් අපි ඔතනින් DDL කොටස් ටික DDL වල MySQL ටික ඉවර කරානේ. දැන් පොඩි assignment එකක් දෙනවා. අදට දෙව්වද? table name change all column name නෑ දුන්ති ඒක වැඩ කරන්නේ. ඕක වැරදි. අපි ගහලා බැලුවානේ වැරදිනේ. සමහර විට ඕක හරි ඇති පරණ MySQL server වල. ඒ කියන්නේ ළමයි දැන් MySQL server වෙනස් වෙනවනේ අවුරුද්දෙන් අවුරුද්දම. ඔය Photoshop වගේ versions එනවා. එතකොට කෝඩින් වෙනස් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඉදර HTML. දැන් HTML වල පරණ version දැන් HTML දැන් යන්නේ 5 නේ. ඒ 5 එකත් අප්ඩේට් තියෙනවා 5.5 ද කොහෙද? දැන් ඒකෙත් එහෙමනේ දැන් HTML 5 වල කෝඩ් එකක් පරණ HTML 4 වල එහෙම හරියන්නේ නැහැ. ඒ වගේ තමයි. ඉතින් මේ කෝඩ් එක මොකේ ඉඳලා දුන්නද දන්නේ නැහැ. ඉතින් අපේ සිලබස් එකේ නම් ඔහොම එකක් නැහැ. දැන් W මේ මොකක්ද මේ වැඩි ඕනි නැහැ. ඔය කෝඩ් එක W3 වල නැහැනේ. MySQL change. එන්නේ නැහැ W3 ස්කූල් වලවත් ඔය කෝඩ් එක නැහැ. change කියන එක. ඉතින් ඒ හින්දා ගන්න බෑ අපිට. ඔයාලත් ඔක ඉරි කැලක් ගහලා නිකන් ඉන්න. මොකද විභාග ප්‍රශ්නවත් මෙච්චර කාලයකට උතරින් ඇවිල්ලා නැහැ. ඔව්. ඔයගලන්ගේ ඔළුව විකාර වෙලා ඇත්තේ නේද? මගේ රෙකෝඩින් එක නතර කරන්න